හරි. දැන් අපි කතා කරගත්තනේ දරුවෝ අපි කතා කරන්නේ ධන නිකිලමය වර්ගමූල සහිත කරණි ගැන විතරයි කියලා. හරි. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ කොහොමද මේ කරණි සංඛ්‍යා සුළු කිරීම වලට යොදාගන්නේ කියලා. ඒ දේ ඉගෙන ගන්න නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මේ කරණියක සරලම අවස්ථාව මොකක්ද කියලා. නැත්නම් සරලම ආකාරය කියන්නේ මොකක්ද කියලා. හරි. එහෙනම් මාතෘකාවක් දාගන්න කරණියක සරලම ආකාරය. කරණියක සරලම ආකාරය. කරණියක සරලම ආකාරය. කරණියක සරලම ආකාරය. හරිද? දැන් දරුවෝ ඔයගොල්ලෝ දන්නවනේ කරණියක් කියන්නේ. දැන් මම මේ සරලව කතා කරන්නේ. ඉස්සෙල්ලා විස්තරාත්මකව දුන්නානේ. කරණියක් කියන්නේ වර්ගමූලය හරියටම කියන්න බැරි සංඛ්‍යාවක වර්ගමූලය සහිත මූලගය. හරිනේ? ඒතර වර්ගමූල 3 5 ඔය වගේ වුණානේ. එතකොට ඔය කියන කරණියක සරලම අවස්ථාව නැත්නම් සරලම ආකාරය කියන එක ගණිතයේදී අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. යම්කිසි කරණියක් AB මූල ආකාරයෙන් පවතිනවා නම් AB මූල ආකාරයෙන් පවතිනවා නම් ඒ කියන්නේ A කියලා අගයක් තියෙනවා ඊළඟට B කියලා අගයක් මූලය තුල තියෙනවා. දැන් වැරදියට තේරුම් ගන්න එපා මෙහෙම මේ ලියන්නේ අර මෙතනින් කුඩාවට ලියපු සංඛ්‍යාව නෙවෙයි. මේ සංඛ්‍යාව ඉදිරියෙන් තියෙන්නේ. හරි? මෙන්න මේ ආකාරයට පවතිනවා නම් ඔන්න ඔය ආකාරයලු කරණියක සරලම ආකාරය කියලා කියන්නේ. හරිද? කරණියක් පවතින සරලම ආකාරය කියලා කියන්නේ ඔන්න ඔය ආකාරය කියලා අපිට කියනවා. එතකොට මේකේ දරුවෝ මේ A කියන්නේ යම්කිසි නිකිලමය අගයක්. හරි? නිකිලමය අගයක්. කිසියම් නිකිලමය අගයක් තමයි මොකක්ද? A කියලා කියන්නේ. ඊළඟට මේකේ B කියන්නේ අගයක් තමයි. නමුත් B කියන අගය විශේෂ වෙන්න ඕනේ මෙන්න මෙහෙම. මේ B කියන අගය පූර්ණ වර්ග සංඛ්‍යාවක් සාධකයක් නොවන අගයක් වෙන්න ඕනේ. ඔය B කියන අගය මොකක් වෙන්න ඕනද? පූර්ණ වර්ග සංඛ්‍යාවක් සාධකයක් නොවන අගයක් වෙන්න ඕනේ. හැබැයි එතෙන්දී එක කියන කෙනා සලකන්නේ නැහැ. එක හැර. ඒ කියන්නේ දැන් පූර්ණ වර්ග සංඛ්‍යා ටික ගත්තොත් දරුවෝ මෙහෙමනේ යන්නේ. 1 4 9 16 25 36 49 64 81 100 ඔහොමනේ යන්නේ. එතකොට මේ අයගෙන් එක හැර අනිත් අය ඉන්නවනේ. දැන් උතනිනුත් එහාට තව තියෙනවනේ. හරිද? ඔය කියන කිසිම පූර්ණ වර්ග සංඛ්‍යාවක් මෙයාගේ සාධකයක් වෙන්න බෑ. මොකක්ද සාධකයක් කියලා කියන්නේ? සාධකයක් කියලා කියන්නේ දරුවෝ යම්කිසි කෙනෙක්ව ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවකට. ඒ කියන්නේ සරලවම කිව්වොත් මෙන්න මේ වර්ග මූලයේ ඇතුලේ තියෙන සංඛ්‍යාව තියෙන්නේ. ඔය සංඛ්‍යාව අර කියන පූර්ණ වර්ග සංඛ්‍යාවකින් නොබෙදෙන්න ඕනේ. නොබෙදෙන්න ඕනේ. දැන් මේ B වෙනුවට 8 එහෙම තියෙන්න බෑ. ඇයි? 8 තිබ්බොත් 4ෙන් බෙදෙනවනේ. එතකොට සරලම ආකාරයෙන් නෙමේ කරණිය තියෙන්නේ. ඊළඟට මේ ඇතුලේ තියෙන සංඛ්‍යාව අපි හිතමුකෝ 50 කියලා. 50 වෙන්නත් බෑ. ඇයි 50 කියන කෙනා 25න් බෙදෙනවනේ. ඒ හින්දා මේ B කියන සංඛ්‍යාවේ හරිද සාධකයක් ලෙස පූර්ණ වර්ග සංඛ්‍යාවක් ගන්න බැරුව යන්න ඕනේ. එතෙන්දී එක සලකන්නේ නැහැ. මොකද එකෙන් ඕන කෙනෙක් බෙදෙනවනේ. අන්න ඒ නිසා. ඒතකොට මේ B කියන්නේ එක හැර වෙනත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් සාධකයක් නොවන පූර්ණ වර්ග සංඛ්‍යාවක් සාධකයක් නොවන අපි මෙතනදී කතා කරන්නේ ධන නිකිල විතරයි. ඒ නිසා ධන නිකිලයක්. ධන නිකිලමය අගයක්. හරිද? ඒ කියන්නේ දරුවෝ මෙන්න මේ වගේ
3යි මූල 5. 3යි මූල 5. මේ තියෙන්නේ කරණීයක සරලම අවස්ථාවක්. මේ ඉස්සරහින් තියෙනවා නිකිලාගයක්. දැන් මෙතන තියනාගේ නම් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන තියෙනවා සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව බලන්න අතන ඉන්න කිසිම කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැ. එක හැර තියෙන කිසිම කෙනෙක්ගෙන් 5 බෙදෙන්නේ නැහැනේ. එතකොට මේ තියෙන්නේ මේ කියන කරණීය සරලම ආකාරය. එතකොට මම තව කෙනෙක් ගත්තොත් 4යි මූල 10. 4යි මූල 10. දැන් බලන්න මෙයා තමයි විශේෂම කෙනා. මේ අපරිමේය සංඛ්‍යාව. එහෙම නැත්නම් මේ මූලයේ ඇතුලේ ඉන්න අගය හරිද අතන ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යාව වලින් නොබෙදිය යුතුයි. එතකොට මෙයා බෙදෙන්නේ නැහැ. 10 බෙදෙන්නේ නැහනේ. 4න් 9න් ඕවලින් මේ වලින් කිසිම එකකින් බෙදෙන්නේ නැහැ. එතකොට මේ තියෙන සරලම ආකාරය. තව අපිට ගන්න පුළුවන් 10යි මූල 15 වගේ එක. 10යි මූල 15. දැන් දරුවෝ 15 කියන කෙනත් බෙදෙන්නේ නැහනේ. හරිද? ඒ කියන්නේ ඔය තියෙන කරණීයක සරලම ආකාරය. එතකොට දැන් මෙන්න මේ වගේ කෙනෙක් හිටියොත් බලා ගන්න. අපි හිතමුකෝ කරණියක් තියෙනවා අපි ගමුකෝ 11 කියලා කරණියක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේක සරලම ආකාරයෙන් නෙමෙයි තියෙන්නේ කියලා. හේතුව දැන් මේ ඉදිරියෙන් සංඛ්‍යාවක් නැහැනේ. මේ ඇතුළත ඉන්න 11 කියන කෙනා නම් මේ කිසිවෙක්ගෙන් බෙදෙන්නේ නැහැ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඉස්සරහින් කෙනෙක් නැහැනේ. හැබැයි අපි ගණිතයේදී මතකද භාගය එහෙම සුළු කරද්දී හරයක් නැත්තම් හරය කීයයි කියලා ගන්නවද? 1යි කියලා ගන්නවා. දර්ශකයක් සුළු කරන අවස්ථාවේදී දර්ශකයක් නැත්තම් මොකද කරන්නේ? දර්ශකය 1යි කියලා ගන්නවා. මෙතෙන්දි දරුවෝ මේ A කියන අගය සඳහා අගයක් පවතින්නේ නැත්නම් අපිට පුළුවන් ඒ අගය කීයයි කියලා සලකන්නද? 1යි කියලා සලකන්න පුළුවන්. හරිද? ඒක විශේෂ අවස්ථාවක් කරණිවල. එහෙනම් හොඳින් මතක තියාගන්න කරණියක් සරලම ආකාරයෙන් පවතිනවා කියලා කියන්නේ ඒ කරණිය A B මූල කියන ආකාරයෙන් තියෙන්න ඕනේ. A B මූල කියන ආකාරයෙන් තියෙන්න ඕනේ. එතෙන්දි මේ A කියන කෙනා වර්ගමූල ලකුණෙන් පිටින් ඉන්න සංඛ්‍යාව එයා දරුවෝ නිකිලමය අගයක්. ඒ කියන්නේ එයා පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වර්ගමූලයේ ඇතුලේ තියෙන අගය විශේෂ කෙනෙක් වෙන්න ඕනේ. එයා තමයි එක හැර තියෙන අනෙක් පූර්ණ සංඛ්‍යාවල මෙයා සාධකයක් නොවෙන්න ඕනේ. කියන්නේ අනිත් පූර්ණ සංඛ්‍යා වර්ග පූර්ණ වර්ග සංඛ්‍යා කිසිවක් මෙයාගේ සාධකයක් නොවෙන්න ඕනේ. සරලවම කිව්වොත් මේ මූලයේ ඇතුලේ තියෙන අගය අර පූර්ණ වර්ග සංඛ්‍යා වලින් නොබෙදෙන්න ඕනේ. අන්න ඒ විදිහේ යම් කිසි කරණියක් තියෙනවා නම් ඒ කරණිය තියෙන්නේ මොන ආකාරයෙන් කියලා කියනවද? සරලම ආකාරයෙන් කියලා කියනවා. පැහැදිලිද? මම ආයෙත් අවසාන වතාවට කියන ඔන්න හොඳට අහගන්න. කරණි කියන්නේ මොනවටද? කරණි කියලා කියන්නේ මූල අගය සඳහා හරියටම නිශ්චිතවම උත්තරයක් එන්නේ නැති ඒවා. හරිද? එතකොට ඒ කියන කරණි සරලම ආකාරයෙන් පවතිනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට කොටස් දෙකකින් තියෙන්න ඕනේ. එතෙන්දි මේ A කියලා හඳුන්වන්නේ වර්ගමූල ලකුණට පිටින් තියෙන සංඛ්‍යාව. ඒ අගය නිකිලමය අගයක්. ඒ කියන්නේ දශම අගයක් ඒ වගේ වෙන්නේ නැහැ. හරියටම පූර්ණ සංඛ්‍යාවක්. ධන ඍණ වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ B කියන අගය. ඒ කියන්නේ වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන අගය. එයා එක හැර අන්නර තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවලින් නොබෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. නොබෙදෙන සංඛ්‍යාවක්. හරිද? මෙන්න මේ වගේ දැන් 5 10 15 කියන ඒවා අර සංඛ්‍යාවලින් බෙදෙන්නේ නැහැනේ. හරි? අන්න ඒ වගේ වෙන්න ඕනේ. එතකොට කිසියම් කරණියක මෙන්න මේ මුලින් පිහිටන අගයක් නැත්නම් අපිට ඒ අගය ගන්න පුළුවන් කීයයි කියලාද? 1යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් අපි පොඩි සටහනක් ලියාගමු. තරුවක් දාලා ලියන්න. කිසියම් කරණියක සරලම ආකාරය ලෙස
සරලම ආකාරය ලෙස කියලා මෙන්න මේ ප්‍රකාශනය ලියන්න දරුවෝ උපුටා ගැනීමේ ක්‍රමය ඇතුළේ. සරලම ආකාරය ලෙස A මූල B A මූල B ආකාරය හඳුන්වයි. A මූල B ආකාරය හඳුන්වයි. ආකාරය හඳුන්වයි. ඊළඟ රුල් ලියන්න. එහිදී A යනු එහිදී A යනු සිම්පල් A යනු නිකිලමය අගයක් වන අතර නිකිලමය අගයක් වන අතර නිකිලමය අගයක් වන අතර B අගය සඳහා සිම්පල් B අගය සඳහා එක හැර අංක 1 හැර අනෙකුත් පූර්ණ වර්ග සංඛ්‍යා සාධකයක් නොවන ධන නිකිලමය අගයක් පැවතිය යුතුය. ධන නිකිලමය අගයක් පැවතිය යුතුය. ධන නිකිලමය අගයක් පැවතිය යුතුය. හරිද? ලියන්න ඊළඟ රූලේ පාට පෑනකින්. එනම් මූල ලකුණ තුල ඇති සංඛ්‍යාව පූර්ණ වර්ග සංඛ්‍යාවකින් ඉතිරි නැතිව පූර්ණ වර්ග සංඛ්‍යාවකින් ඉතිරි නැතිව නොබෙදිය යුතුය. පූර්ණ වර්ග සංඛ්‍යාවකින් ඉතිරි නැතිව නොබෙදිය යුතුය. වරහන් ඇතුළේ දාන්න දරුවෝ එක හැර කියලා.
එක සංඛ්‍යාව ගන්න නෑ. මොකද එක කියන කෙනා ඕන කෙනෙක් එකෙන් බෙදෙනවනේ හරි. ඒ නිසා වරන් ඇතුළේ දාන්න එක හැර කියලා. හරි. දැන් මෙන්න මේ බෝඩ් එකේ දක්වලා තියෙන විදිහට මේ කොටස ලියලා මේ දෙන්නව හඳුන්වගෙන උදාහරණ විදිහට මේ හතර දෙනාව ලියන්න. මේ කොටස ලියා ගන්න දැන්. හරි. දැන් ලියාගත්තා නේද? දැන් එතකොට දැන් සරලම ආකාරයෙන් කරණියක් පවතිනවා කියලා කියන්නේ ඔන්නෝම කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒතර මතක තියාගන්න ළමයි දැන් මේ A කියන කොටස සහ B කියන කොටස අතර තියෙන්නේ ගුණිතයක්. හරි? මේ කොටස් දෙක අතර පවතින්නේ ගුණිතයක්. ඒ කියන්නේ මේ කොටස් දෙක අපි ගත්තොත් වෙන වෙනම හරිද? A ගුණ කිරීම මූල B කියන ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. හරින්නේ අර බීජගණිතයේ 2x කියන කෙනා අපිට ලියන්න පුළුවන් නේ 2 ගුණ කිරීම x කියලා. අන්න ඒ වගේ. හරිද? ගණිත කර්මයක් නැහැනේ ඔය අතර. ඒ නිසා අපි ගුණිතයක් විදිහට ඕක සලකනවා. ඒ වගේම තමයි මෙන්න මේ A කියන කොටස මෙන්න මේ A කියන කොටස අපි හඳුන්වනවා ඔය කරණියේ පරිමේය කොටස කියලා. පරිමේය කොටස. හරි පරිමේය කොටස කියලා හඳුන්වනවා. හේතුව ළමයි දැන් මේ A සඳහා ලැබෙන්නේ නිකිලයක්නේ. නිකිලයක්නේ තියෙන්නේ. එතකොට නිකිලයක් කියන්නේ මොන සංඛ්‍යාවක්ද? පරිමේය සංඛ්‍යාවක්. හැබැයි දැන් මෙන්න මේ මූලය ඇතුලේ තියෙන අගය සඳහා ඒ කියන්නේ මෙතනට එන්නේ වර්ගමූලය හරියටම කියන්න බැරි සංඛ්‍යාවක්නේ. අන්න මෙන්න මේ B තියෙන කොටසට කියනවා. ඒ කියන්නේ මූල B කියන කොටසට කියනවා කරණීයේ අපරිමේය කොටස කියලා. අපරිමේය කොටස කියලා කියනවා. පැහැදිලිද මං කියන එක? එතකොට AB කියලා කොටස් දෙකක් තියෙනවානේ. Aට කියන්නේ මොකක් කියලාද කරණීයේ? පරිමේය කොටස කියලා. පරිමේය කොටස. ඊළඟට මූල B කියන කොටසට කියන්නේ මොකක් කියලාද? අපරිමේය කොටස කියලා. දැන් උදාහරණයක් මං කිව්වොත් මෙන්න මේ වගේ. දැන් අපි හිතමුකෝ 6යි මූල 2 කියලා තියෙනවා කියලා. එතකොට 2 කියන සංඛ්‍යාව අර කියන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ නේ. එක හැර කිසිම සංඛ්‍යාවකින් මේක බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ තියෙන්නේ සරලම ආකාරයෙන් මේ කරණීය. එතකොට දරුවෝ මේ තියෙන්නේ මේක තව ටිකක් මං පැහැදිලි කරොත් මේ තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. 6 ගුණ කිරීම මූල 2 කියන ප්‍රකාශනය තමයි ඔය තියෙන්නේ. හරි? එතකොට මේකේ පරිමේය කොටස නැත්තම් පරිමේය අගය මේ කරණීය පරිමේය අගය තමයි 6. ඊළඟට මේ කරණීයේ අපරිමේය කොටස එහෙම නැත්තම් අපරිමේය අගය තමයි මූල 2. දැන් පැහැදිලි වුණා නේද? මේ තියෙන්නේ නිකිලයක්. මේ තියෙන්නේ සාමාවර්තන වන අනන්ත දශමයක්. එතකොට එයා අපරිමේයයි. පැහැදිලිද? ඒතර තව උදාහරණයක් මම ලිව්වොත් මට ගන්න පුළුවන් මේ වගේ. 7යි මූල 30. දැන් බලන්නකො 30 කියන අගය මේ කිසිම සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ තියෙන්නේ කරණියක් සරලම ආකාරයෙන් තියෙන කරණියක්. එතකොට මේ කරණීයේ අදහස තමයි 7 ගුණ කිරීම 30 කියලායි ඔය තියෙන්නේ. 7 ගුණ කිරීම 30. දැන් මේකේ පරිමේය කොටස මොකද්ද? පරිමේය අගය. පරිමේය අගය තමයි මේ කරණීයේ 7. පරිමේය අගය 7යි. එතකොට අපරිමේය අගය කීයද? මූල 30යි. අපරිමේය අගය මූල 30යි.
පැහැදිලිනේ? එහෙනම් කරණියක් සරලමාකාරයෙන් තියදී දරුවෝ ඔන්න ඔය වගේ අපිට කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තව මම විශේෂ කාරණාවක් කියන්නම්. ඒ තමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මෙහෙම තිබ්බොත් මූල 11 කියලා තිබ්බොත් ඒ කියන්නේ පරිමේය කොටසක් ඕකේ නොපෙනෙනවා නම් යම් කිසි කාරණයක පරිමේය කොටසක් නැත්නම් අපිට ඒ පරිමේය කොටස 1යි කියලා ගන්න පුළුවන්. ඒතර මේක ලියා ගන්න පුළුවන් 1 ගුණ කිරීම මූල 11 කියලා. එතකොට පරිමේය අගය වෙනවා 1 පරිමේය අගය සමානයි 1යි අපරිමේය අගය සමානයි කීයද මූල 11යි. ඔන්න ඔහොම වෙනවා. පැහැදිලිද එහෙනම්? එහෙනම් තේරුම් ගන්න ඔතන A කියන කොටසට කියන්නේ මොකක් කියලාද? පරිමේය කොටස කියලා කියන්නේ. B කියන කොටසට නැත්නම් මූල B කියන කොටසට කියන්නේ අපරිමේය කොටස කියලා. පැහැදිලිනේ? right. ලියන්න තරුවක් දාලා ඉහත A සහ simple A සහ මූල B කොටස් අතර ඇත්තේ ගුණිතයකි. කොටස් අතර ඇත්තේ ගුණිතයකි. කොටස් අතර ඇත්තේ ගුණිතයකි. ඊළඟ රූල ලියන්න. එහි සිම්පල් ඒට අදාළ අගය පරිමේය කොටස ලෙසත් සිම්පල් ඒට අදාළ අගය පරිමේය කොටස ලෙසත් මූල බීට අදාළ අගය වර්ගමූල ලකුණ ඇතුලේ B කියලා ලියන්න. මූල බීට අදාළ අගය අපරිමේය කොටස ලෙසත් හැඳින්වේ. හරි. දැන් මේ බෝඩ් එකේ දාලා තියෙන chart එක ලියා ගන්න දරුවෝ. මෙයා ලිව්වා, මෙයාව ලිව්වා, පරිමේය අපරිමේය කියලා නම් කරගත්තා. උදාහරණ විදියට මේ දෙන්න විතරක් ලියන්න. මෙයා ගැන අපි දෙවනුව වෙනම ලියා ගමු. හරි? මෙන්න මේ ටික ලියා ගන්න දැන්. තමුන්ට අවශ්‍ය කාලය ගන්න දරුවේ. කාලය අරන් හොඳට ඔය වීඩියෝ එක නතර කරලා කාලය අරන් ලියා ගන්න පැහැදිලිව. හරි. ලියන්න පහලින් තරුවක් දාලා පාට පෑනකින් කිසියම් කරණියකට අදාළව පරිමේය කොටසක්
නොමැති නම් පරිමේය කොටසක් නොමැති නම් පරිමේය කොටසක් නොමැති නම් එම අගය එක ලෙස ගනී. එම අගය එක ලෙස ගනී. එම අගය එක ලෙස ගනී. හරි. අන්න මම අර කෙලවරේ රතු පාටින් ලිව්වා නේද කොටසක්. අන්න අර මූල 11 කියන කොටස. ඒක ලියා ගන්න ඔතෙන්ට උදාහරණයක් විදිහට ওই පාට පෑනෙන්ම ලියා ගන්න. දැන් පාට පෑනකින් නෙලිව්වේ ওই පාටින්ම ලියා ගන්න ඔතෙන්ට උදාහරණයක් විදිහට. හරි නේද? රයිට්. ඔන්න එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා කරණියක් සරලම ආකාරයෙන් තියනවා කියලා හඳුනාගන්නේ කොහොමද කියලා. හරිද? එතෙන්දී මතක තියාගන්න ප්‍රධානම කාරණේ මෙන්න මේ මූලය ඇතුලේ තියෙන සංඛ්‍යාව එක හැර අර තියෙන කිසිම පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒ කරණිය සරලම ආකාරයෙන් නෙමෙයි තියෙන්නේ. රයිට්. ඊළඟට තියෙනවා ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි අකිල කරණි ගැන අපිට තියෙනවා කතා කරන්න. අකිල කරණි. තරවත් දාලා ලියන්න. අකිල කරණි. අකිල කරණි. එතකොට අපි බලමු මොකක්ද මේ අකිල කරණියක් කියන්නේ කියලා. අකිල කරණියක්. දරුවෝ අකිල කරණියක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට බලා ගන්න. අකිල කරණියකදී අර දැන් අපි කියවනේ සරලම ආකාරයෙන් තියෙද්දි AB කියලා කොටස් දෙකක් තියෙන්න ඕනේ කියලා. අන්න ඒ මූල B කියන කොටසේ මූල B කියන කොටසේ කියන්නේ මේ වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන කොටසේ සංඛ්‍යාව එක හැර කිසියම් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙනවා නම් ඒ කියන්නේ කිසියම් පූර්ණ වර්ග සංඛ්‍යාවක් සාධකයක් වෙන අගයක් තියෙනවා නම් අන්න ඒ වගේ කරණියක් අපි හඳුන්වනවා දරුවෝ අකිල කරණියක් කියලා. දැන් ඉස්සෙල්ලා කරණිවල මේ මූලය ඇතුලේ තිබ්බ සංඛ්‍යාව මේ අයගෙන් බෙදුනේ නැහැනේ. ඒ කියන්නේ මේ අය එයාගේ සාධකයක් උනේ නැහැනේ. දැන් බෙදුනොත්නේ සාධකයක් වෙන්නේ දරුවෝ හරිද? සරලවම කියන්නම්කො එහෙනම් බෙදෙන්නේ නැහැනේ. හැබැයි දැන් මේ බලන්නකො 20නේ දැන් තියෙන්නේ. 20 කියන කෙනා මොකද වෙන්නේ? 4ෙන් බෙදෙනවා. අන්න මෙන්න මේ වගේ කරණි. ඒ කියන්නේ මේ මූල ලකුණු ඇතුලේ තියෙන නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. අපරිමේය කොටසේ ඇති අගය පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙනවා නම් අන්න ඒ වගේ කරණි වලට අපි කියනවා විශේෂ නමක් මොකක් කියලාද? අකිල කරණි කියලා කියනවා. දරුවෝ ගොඩක් වෙලාවට අකිල කරණියක පරිමේය කොටස 1. පරිමේය කොටස 1යි. මොකද මෙයා සරලම ආකාරයෙන් නෙමෙයි තියෙන්නේ. ඒකයි හේතුව. එතකොට දැන් මූල 20 ගත්තොත් 4ෙන් බෙදෙනවා. මේ තියෙන්නේ අකිල කරණිය. ඊළඟට අපි ගත්තොත් 75 මූල 75 ගත්තොත් කාගෙන්ද බෙදෙන්නේ? මෙතන ඉන්න අයගෙන්. කෙලින්ම 25න් බෙදෙනවා. 25 වරක් 3නේ ඕක. හරි 75යි කියන්නේ. ඊළඟට මම ගත්තොත් 18 මූල 18 කාගෙන්ද බෙදෙන්නේ? 9න් බෙදෙනවා. 9න් බෙදෙනවා. ඊළඟට මම ගත්තොත් එහෙම 500 ගත්තොත් කාගෙන්ද බෙදෙන්නේ? 100න් බෙදෙනවා. 100න්. ඊළඟට මම ගත්තොත් 48
48 4ෙන් බෙදෙනවා 16නුත් බෙදෙනවා. ඔන්න ඔය වගේ කිසියම් කරණියක මූලය ඇතුලේ තියෙන අගය එහෙම නැත්නම් අපරිමේය කොටසේ ඇති අගය එක හැර වෙනත් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙනවා නම් ළමයි අන්න ඒවට අපි කියනවා ගණිතයේදී මොන කරණියද? අකිල කරණී කියලා කියනවා. අකිල කරණී. එතකොට දරුවෝ අකිල කරණියක් අර වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙන නිසා අපිට පුළුවන් ඒ අකිල කරණියේ තියෙන අගය පූර්ණ වර්ග සංඛ්‍යාවක් යොදාගෙන ගුණිතයක් විදිහට ලියන්න. ඒ කියන්නේ මේ දැන් 20 කීයෙන්ද බෙදෙන්නේ? 4ෙන් බෙදෙනවානේ. ඒ කියන්නේ අපිට මේ 20 කියන එක ලියන්න පුළුවන් 4ෙන් බෙදෙන නිසා ගුණිතයක් විදිහට 4 යොදාගෙන 4 වරක් 5 කියලා. හරිද? 4 වරක් 5. දැන් බෙදෙනවා නම් දරුවෝ ගුණිතයක් විදිහට ලිව්ව හැකිනේ. හරිද? මෙයා 4ෙන් බෙදෙනවා. උත්තරේ 5යිනේ. ඒ කියන්නේ 20 කියන්නේ 4 වරක් 5. ඒ කියන්නේ මේ වගේ කරණි අර පූර්ණ වර්ග සංඛ්‍යාවක් යොදාගෙන ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. දැන් කොහොමද 75 ලියවෙන්නේ? ලියවෙන්නේ මෙහෙමයි. බලනවා 75 බෙදෙන්නේ කහකින්ද? බෙදෙන්නේ 25න්. එතකොට 25 ඒවා කීයක් ඕනද 75 හැදෙන්න? 25 ඒවා 3ක් ඕනේ. අන්න එතකොට ලිව්ව හැකි 75 කියන්නේ මොකද්ද? 25 වරක් 3. ඊළඟට 18 බෙදෙනවා මෙතනින් කාගෙන්ද? 9න්. එහෙනම් 18 ලිව්ව හැකි කොහමද? 9 වරක් 2. ඊළඟට 500 ලියන්න පුළුවන් 100න් බෙදෙනවා. ඕනනම් 25නුත් ලිව්ව හැකි. හරි? එතකොට අපි ලොකුම කෙනා ගමුකෝ 100 වරක් 5 500යි කියන්නේ. 100 වරක් 5. 48 ලියන්න පුළුවන් 4 වරක් 12 කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් 16 වරක් 3. 4නුත් බෙදෙනවා 16නුත් බෙදෙනවා. මම ලියන්නම්කෝ 16න් 16 වරක් 3 කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය විදිහට. දැන් ඉස්සලා සරලමාකාරයේදී කිව්වේ දරුවෝ මෙයා බෙදෙන්න බෑ කියලානේ. එහෙම තිබ්බොත් සරලමාකාරය තමයි. හැබැයි බෙදෙන විදිහට තිබ්බොත් එව්වට කියනවා මොන කරණිද? අකිල කරණී කියලා. එහෙනම් දැන් හොඳට ඔලුවට දාගන්න මේ කාරණාව. කිසියම් කරණි සංඛ්‍යාවක අපරිමේය කොටසේ ඇති අගය එක හැර කිසියම් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදේ නම් අන්න ඒ වගේ ඒවට අපි කියනවා මොන කරණිද? අකිල කරණී කියලා. හරිද? එතකොට කිසියම් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදෙනවා කියලා කියන්නේ ඒ කියන අකිල කරණී අපිට ලියන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් යොදාගෙන ගුණිතයක් ලෙස. පැහැදිලිද? එහෙනම් ඕවට තමයි කියන්නේ මොනවා කියලාද? අකිල කරණී කියලා. ඔය අකිල කරණී ඊළඟට දරුවෝ සරලමාකාරයට හරවන්නත් පුළුවන්. හරි? සරලමාකාරයට හරවන්න පුළුවන්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හරි? රයිට්. අපි ඉස්සලා ඔය සටහන ලියාගමු අකිල කරණී කියන එකට. ලියාගන්න මෙහෙම අපරිමේය කොටසේ සිම්පල් b සඳහා එක හැර වෙනත් ඕනෑම පූර්ණ වර්ග සංඛ්‍යාවකින් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදේ නම් පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදේ නම්
ඒවා අකිල කරණි ලෙස හැඳින්වේ. ඒවා අකිල කරණි ලෙස හැඳින්වේ. ඒවා අකිල කරණි ලෙස හැඳින්වේ. right රෝලක් කරලා පාට පෑනකින් ලියා ගන්න මෙහෙම. එනම් මෙවැනි කරණිවල අපරිමේය කොටසේ දැක්වෙන අගය පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් ලෙස ලිවිය හැකිය. පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් ලෙස ලිවිය හැකිය. right එහෙනම් අකිල කරණියක් කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. ඕක පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් ලෙස ඔය බෝඩ් එකේ දැක්වෙන්නේ ලියන්න පුළුවන්. හරි උදාහරණ කියලා ඔන්න ඔය පස් දෙනාව ලියා ගන්න උතෙන්ට. තව ඉතින් ඕන තරම් ඉන්නවා ඈ. හරි. දැන් අපි බලමු ඊළඟට මේ කියන අකිල කරණියක් කොහොමද? හරිද? මේ කියන අකිල කරණියක් කොහොමද සරලම ආකාරයෙන් දක්වන්නේ කියලා. දැන් කරණියක් නම් සරලම ආකාරයෙන් දක්වන්න එපානේ. හරි. මාතෘකාව ලියා ගන්න ඊළඟට අකිල කරණියක් සරලම ආකාරයෙන් දැක්වීම. සරලම ආකාරයෙන් දැක්වීම. හරි. හරි ලේසි වැඩක් තියෙන්නේ. හරිද? හැබැයි අන්න අර සෙට් එක පාඩම් තියෙන්න ඕනේ. මොනවද? පූර්ණ වර්ග සංඛ්‍යා ටික පාඩම් තියෙන්න ඕනේ. අකිල කරණියක් සරලම ආකාරයෙන් දැක්වීම. මෙන් බලන්නකෝ. මං ගන්නම්කෝ මූල 20 මුලින්ම පළවෙනි ගාන විදිහට මූල 20. දැල්ලමයි තේරුම් ගන්න මෙයා අකිල කරණියක් උනේ මෙන්න මේ මූලය ඇතුලේ තියෙන අගය මෙන්න මේ කියන පූර්ණ වර්ග සංඛ්‍යාවකින් බෙදුණු නිසානේ. ඔය අගය පූර්ණ වර්ග සංඛ්‍යාවකින් නොබෙදුනා නම් ප්‍රශ්නයක් නැහැ. අකිල කරණියක් නෙමේ සරලම ආකාරයෙන් තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් අපි මෙයාව සරලම ආකාරයට හරව ගනිද්දී ඉස්සෙල්ලාම කරන්නේ බලනවා අදාළ අගය බෙදෙන්නේ මොන පූර්ණ වර්ග සංඛ්‍යාවෙන්ද කියලා.
දැන් එතකොට 20 බෙදෙන්නේ කාගෙන්ද? 20 බෙදෙනවා 4ෙන්. අන්න ඒ බෙදෙන පූර්ණ වර්ග සංඛ්‍යාවේ ගුණිතයක් ලෙස අදාළ සංඛ්‍යාව අපි ලියා ගන්නවා. එතකොට 20 4ෙන් බෙදෙන්නේ. එතකොට 4ෙන් ලිව්වොත් ගුණිතයක් විදිහට 4 වරක් 5 තමයි 20යි කියලා කියන්නේ. 4 වරක් 5. ඊළඟට දැන් ළමයි 4 වර්ගමූලය දන්නවනේ. ඒ කියන්නේ අර අතන ඉන්න කට්ටියගේ වර්ගමූල අපි දන්නවනේ. මෙන්න මේ 4 කියන පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය අපි දන්නවනේ. මෙයාගේ වර්ගමූලය අපි වර්ගමූල ලකුණෙන් පිටතට ගන්නවා. හරිද? ඔය දැන් පූර්ණ වර්ග සංඛ්‍යාවක ගුණිතයක් විදිහට ලිව්වට පස්සේ ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල අපි දන්නවනේ. ඊළඟට අපි කරන්නේ අදාළ පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය මේ මූල ලකුණෙන් පිටතට ගන්නවා. එතකොට 4 වර්ගමූලය අන්න පිටතට එනවා කීයද? 4 වර්ගමූලය 2යි. ඊළඟට අපි ලියනවා මූලය ඇතුළේ ඉතුරු වෙනවා කවුද? 5යි. එතකොට දරුවෝ දැන් මේ දෙන්න අතර තියෙන්නේ ගුණිතයක්නේ. ඕන ඕක මෙහෙම ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම 5. හරිද? මේ ගුණ කිරීම 4 වර්ගමූල වෙලා පිටතට එනවා. එතකොට 2යි. හරි. එතකොට ඕක ලියන්න පුළුවන් ඉතින්. ওই ගුණ කිරීම නොතබා ඔහොම ලියන්න පුළුවන්. එකපාරේ ඉතින් ඔහොම ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔන්න ඔහොම ලියනවා. දැන් බලන්නකො 5 කියන කෙනා තවදුරටත් බෙදෙන්නේ නැහැනේ. එහෙනම් මේ තියෙන මොන ආකාරයෙන්ද? ඔය තියෙන්නේ සරලම ආකාරයෙන්. පැහැදිලිද? මෙන් බලන්න තව ගාණක් මම ලියනවා. අපි හිතමු මූල 75 තියෙනවා. හරිද? මේක අකිලකරණියක්. එතකොට දැන් මේක සරලම ආකාරයට හරවන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම අපි බලනවා මේ අගය බෙදෙන්නේ මොන පූර්ණ වර්ග සංඛ්‍යාවෙන්ද කියලා. එතකොට 75 බෙදෙන්නේ කාගෙන්ද? 25න්. ඊළඟට ඒ පූර්ණ වර්ග සංඛ්‍යාව යොදාගෙන මෙයාව ගුණිතයක් විදිහට ලියනවා. එතකොට 75 කියන්නේ අපිට ලියන්න පුළුවන් 25 වරක් 3 කියලා. 25 වරක් 3 තමයි 75 කියලා කියන්නේ. හරිද? ඔන්න ඔහම ගුණිතයක් විදිහට ලියා ගන්නවා. ඊළඟට මේක ඉන්නවනේ වර්ගමූලය දන්න කෙනෙක්. අන්න එයාගේ වර්ගමූලය අපි මූල ලකුණෙන් පිටතට ගන්නවා. එතකොට 25 වර්ගමූලය කීයද? 25 වර්ගමූලය 5යි. එතකොට මූලයේ ලකුණ ඇතුළේ ඉතුරු වෙන්නේ 3 විතරයි. එහෙනම් අන්න උත්තරේ එනවා 5යි මූල 3යි. එතකොට මේක තියෙන්නේ සරලම ආකාරයෙන් මේ මෙයා බෙදෙන්නේ නැහැ නේ තව දුරට. මේ ප්‍රශ්නේ ඉවරයි. පැහැදිලිද? එතකොට ඊළඟට ගත්තොත් මම තුන්වෙනියා විදිහට ගන්නම්. මං ඊළඟට ලිව්වනේ ඕගොල්ලන්ට 18 මූල 18 දුන්නනේ නේ. එතකොට 18 කොහොමද එන්නේ? 18 බෙදෙනවා කීයෙන්ද? 9න්. එහෙනම් ඒක ලියන්න පුළුවන් 9 ඇසුරෙන් ගුණිතයක් විදිහට මෙහෙම. 9 වරක් 2. ඊළඟට මොකද වෙන්නේ? 9 වර්ගමූලය දන්නවා. අන්න 9 වර්ගමූලය එනවා පිටතට. 9 වර්ගමූලය කීයද? 3යි. එතකොට පිළිතුර 3යි. 9 වර්ගමූලය එනවා පිටතට 3යි. මූලය ඇතුළේ ඉතුරු වෙන්නේ 2 ඉලක්කම. 3යි මූල 2යි. ඔන්න ඔය විදිහට සුළු වෙනවා. ඊළඟට අපි ගත්තොත් 4 වෙනියා විදිහට මම ඔයගොල්ලන්ට දුන්නා 500 කියන අගයනේ. මම මෙතන ලියන්නම්කෝ ඒක. 4 විදිහට දුන්නා 500 කියන අගය. එතකොට 500 කියන කෙනා බෙදෙනවා ලේසියම කාගෙන්ද? 100ෙන් බෙදෙනවානේ. එතකොට ලියනවා දරුවෝ 100 ඇසුරෙන් ගුණිතයක් විදිහට. 100 කීයක්ද 500යි කියන්නේ? 100 5යි. ඊළඟට වර්ගමූලය ගන්නවා පිටතට වර්ගමූලය දන්නා කෙනාගේ. එතකොට 100 වර්ගමූලය එනවා කීයක්ද? 10ක් නේ. එතකොට 10යි එතන මූලය ඇතුලේ 5ක් ඉතුරුයි. 10යි මූල 5යි. ඊළඟට මෙන්න බලා ගන්න විශේෂ තැනක්. මම ඔයගොල්ලන්ට පස්වෙනි ගාන විදියට දුන්නේ මූල 48 නේද? මූල 48නේ. එතකොට දැන් මූල 48 ගනිද්දී ඔයගලන්ට තේරෙනවා ඇති දැන් මූල 48 මෙතනදී බෙදෙනවා 4ෙනුත් බෙදෙනවා 16ෙනුත් බෙදෙනවා දරුවෝ. දැන් 500ත් බෙදෙනවා. ඒක අර හිතන්න අමාරු නිසා මම 48 ගත්තේ. 48 දැන් කිව්වේ ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ 4ෙන් බෙදෙනවා කියලා. හැබැයි ඔක 16ෙනුත් බෙදෙනවා. ඔය වගේ දරුවෝ දැන් කිසියම් අගයන් කිහිපයකින් බෙදෙන අවස්ථාවල හැම විටම විශාලම අගය තෝරගන්න උත්සාහ කරන්න. විශාල මගේ නොතෝරගත්තොත් වෙන්නේ අපිට කිහිප විටක්ම ওই විදියට සරල ආකාරයට හරව ගන්න වෙනවා. මෙහෙන් බලන්නකො වෙන වැඩේ.
මම මේක හදලා පෙන්නන්නම් මෙහෙම ක්‍රම දෙකකට. යම් කිසි කෙනෙක් දරුවෝ ඕක තෝරගත්තොත් කෙලින්ම 16න් මෙයා බලනවා 48 බෙදෙනවා 16න් 16 3ක් තමා 48 කියන්නේ 16 3ක්. හරිද? ඔහොම ලියාගත්ත එක මං 16 වර්ගමූලයේ පිටතට ඇවිල්ලා 16 වර්ගමූලය දන්නවනේ 16 හැදෙන්නේ 4 වරක් 4න් කියලා. උත්තරේ එනවා 4යි මූල 3යි කියලා. මෙයාගේ වර්ගමූලය 4යි ඇතුළත ඉතුරු වෙන්නේ 3. හරිද? හැබැයි යම් කිසි කෙනෙක් මේක ලියාගත්තොත් 4ෙන් බෙදෙනවා කියලා. මං කියන්නේ මේ ගණන් වල වැරද්දක් නෙමේ. හරිද? මේක පොඩි පියවර කිහිපයක වැඩියක් සිද්ධ වෙනවා මෙහෙම ගත්තොත්. එච්චරයි. හරි? දැන් බලන්න. මේක 4ෙන් බෙදෙනවා කියලා එයා ගන්නවා. 4 වරක් කීයද 48 කියන්නේ? 4 වරක් 12. ඔහොම ලියා ගන්නවා. ලියාගෙන මෙයා මෙන්න මේ 4 වර්ගමූලයේ පිටතට අරගෙන ලියා ගන්නවා පිළිතුර 4 වර්ගමූලය 2යිනේ. එතකොට 2යි මූල 12යි කියලා. 2යි මූල 12යි. හැබැයි ළමයි දැන් මේක සරලම ආකාරය නෙමෙයි. හේතුව 12 කියන අගය නැවත බෙදෙනවා. කාගෙන්ද බෙදෙන්නේ? 12 කියන අගය ආයෙ බෙදෙනවා 4යි. ඒ නිසා ආයෙ ලියන්න වෙනවා. හරිද? ආයෙත් ලියන්න වෙනවා. එතකොට කොහොමද ලියාගන්නේ? දෙක ඔය දෙක ඉලක්කම ඔහොමම තියාගෙන ආයෙ මූලය ඇතුළේ ලියා ගන්නවා ගුණිතයක් විදිහට. 12 බෙදෙනවනේ 4ෙන්. එතකොට 4 වරක් කීයද? 4 වරක් 3යි. 4 වරක් 3යි. දැන් ආයේ ඔය සංඛ්‍යාවෙත් වර්ගමූලය ගන්නවා පිටතට. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ අතර තියෙන්නේ ගුණිතයක්නේ. එතකොට ඔය එන කෙනාව ආයෙ ඔතෙන්ට වැටෙනවා. එතකොට එන්නේ මෙහෙම. එතකොට එනවා 2 ගුණ කිරීම 4 වර්ගමූලයක් 2යි. මූලය තුල දැන් ඉතුරු වෙන්නේ කවුද? 3යි. දැන් මේ දෙන ගුණ වෙන්න එපා. අන්න එතකොට හැදෙනවා 4යි මූල 3යි. හරි? මෙතන ලියාගත්තනේ 4 වරක් 12 කියලා. එතකොට 4 වර්ගමූලයේ පිටතට එනවා 2යි. හරිද? එතකොට උත්තරේ එන්නේ 2යි මූල 12යි කියලා. හැබැයි මේක තව දුරටත් බෙදෙනවා කෙනෙක්ගෙන්. 4ෙන් බෙදෙනවානේ. එතකොට ලියා ගන්නවා 2යි 12 කියන්නේ 4 වරක් 3 කියලා. ඒ 4 වර්ගමූලයක් පිටට එද්දි 2යි කියලා දෙකේ ඉලක්කම් දෙකක් තියෙන්න එපා. ඉස්සෙල්ලා හිටපු කෙනයි ඊළඟට එන කෙනයි. එතකොට මේ දෙන්න අතර තියෙන ගුණිතයක් කියලා මුලින්ම මම කිව්වනේ. A කොටසයි B කොටසයි අතර තියෙන ගුණිතයක් කියලා. එතකොට ඒ දෙන්න ගුණ වෙලා අවසාන හැදෙනවා 4යි. ඉතින් දරුවෝ මේ පිළිතුරු සමානයි අවසානයේ. හැබැයි බලන්න පියවර ගාන වැඩි. හරිද? ඒ හින්දා අකිල කරණියක් සරලම ආකාරයට හරවද්දී වැඩිම يعني යාව බෙදෙන වැඩිම පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න පුළුවන් නම් ඕගලන්ට එකපාර පිළිතුර හොයාගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් ඔන්නෝම තමයි අකිල කරණියක් සරලම ආකාරයෙන් දක්වන්නේ. එතකොට මතක තියාගන්න අපි ගණිත කර්ම වලට ලක් කරද්දී කරණි. ඒ කියන්නේ කරණි සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී ගුණ කරද්දී බෙදද්දී ඕනම අවස්ථාවක අකිල කරණියක් ආවොත් අකිල කරණියක් යෙදුනොත් ඒක අනිවාර්යෙන්ම හරවන්න වෙනවා සරලම ආකාරයට. සරලම ආකාරයට හරවලා තමයි එතනින් එහා ගණන් හදා යන්න වෙන්නේ. ඒ හින්දා මේ කතාව සිද්ධ කරන්නම වෙනවා. හරිද? right. ඒකට ඉතින් අර කට්ටියව මතක තියෙන්න ඕනේ. ඒ කට්ටියත් පාඩම් කරගන්න උතෙන්දී. මෙහෙම ලියන්න තරුවක් දාලා අකිල කරණියක් සුළු කිරීම් වලදී එහි සරලම ආකාරයෙන් කරණියක් ලෙස
ප්‍රකාශ කළ යුතුය. කරණියක් ලෙස ප්‍රකාශ කළ යුතුය. කරණියක් ලෙස ප්‍රකාශ කළ යුතුය. right. ඊළඟ රූල් ලියන්න. එහිදී අපරිමේය කොටසේ ඇති අගය බෙදෙනු ලබන විශාලතම පූර්ණ වර්ග සංඛ්‍යාව විශාලතම පූර්ණ වර්ග සංඛ්‍යාව වරහන් ඇතුලේ දාන්න එක හැර කියලා. එක හැර විශාලතම පූර්ණ වර්ග සංඛ්‍යාව එක හැර. ඇසුරෙන් ගුණිතයක් ලෙස ලියා පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය පිටතටගෙන සරලම ආකාරයට හරවයි. right. එහෙනම් තේරෙනවනේ නේද? මූල ලකුණු ඇතුලේ තියෙන සංඛ්‍යාව බෙදෙන පූර්ණ වර්ග සංඛ්‍යාව හොයා ගන්නවා. එතෙන්දි මම ඔතෙන්දි කිව්ව දරුවෝ මේ විශාලතම සංඛ්‍යාව තෝරගන්න ඕනේ කියලා. හරි ඒක කිව්වේ මෙන්න මේ නිසා. හරිද? දැන් මේ ගණන් පහ උතෙන්ට ලියා ගන්න ඕනේ. ලියා ගනිද්දි මෙයාව මෙහෙම කොටස් දෙකක් කරලා ලියලා පෙන්නන්න. හරිද? ඒතර මෙතෙන්ට ඕගොල්ලෝ ලියලා තියාගන්න. මොකද්ද? කුඩා කෙනෙක්ව තෝරගත්තොත් මේ විදියට කීප වතාවක් සුළු කරන්න සිද්ධ වෙනවා කියලා. හරි? රයිට්. දැන් ලියා ගන්නකො මෙන්න මේ පස් දෙනාව උතෙන්ට පැහැදිලිව. හරි. ඔය ටික දරුවෝ දැන් වීඩියෝ එක නතර කරලා හොඳට ලියා ගන්න පැහැදිලිව. හරිද? පාට පෑන් ටිකක් එහෙම පාවිච්චි කරලා ඔක ටික ලියා ගන්න.
හරි. දැන් ඔන්න මම කියලා දුන්නනේ අකිල කරණියක් කොහොමද සරලම ආකාරයට හරවන්නේ කියලා. දැන් මම මෙතෙන්ට දානවා ගණන් ටික. මේ ගණන් ටික ඕගොල්ලෝ සරලම ආකාරයට හරවන්න ඕනේ. මෙන්න මේ දෙන අකිල කරණි ටික. හරි. එතෙන්දී මම ආයෙත් කියනවා පුළුවන් තරම් හොයාගන්න බලන්න බෙදෙන විශාලම කෙනාව නැත්තම් නැවත බෙදන්න වෙනවා. ඒක ඉතින් පිළිතුරට ගැටලුවක් නෙවෙයි ගාන දීර්ඝ වෙන එකයි වෙන්නේ. හරි. මම දෙනවා ගණන් 10ක්. ඔයගලන්ට අකිල කරණි වලට හරවන්න. අංක 1 අපි ගමු ලේසි කෙනෙක් ගමුකෝ නේද මුලින්ම 50 මූල 50. දැපුක මම දන්නවනේ කවුද කියලා හරි. ඊළඟට ගමු 98. තුන්වෙනියා 300. හතරවෙනියා 150. පස්වෙනියා අපි ගමු 108. හයවෙනියා 363. ඊළඟට 7 වෙනියා 800. 9 වෙනියා 450. sorry 8 වෙනියා 9 වෙනියා 288. 10 වෙනි අපි ගමු 160. ඔන්න ඔය අකිල කරණි ටික මට කරණි වලට හරවලා දෙන්න ටක් ගාලා. දැන් වීඩියෝ එක නතර කරන් ගන්න විනාඩි 10ක් විතර අරන් හොඳට හිතලා ඔය ටික සරලම ආකාරයට හරවලා දෙන්න. හරි. දැන් මම මේකේ උත්තර ටික කියන්නම්. හරිද? හැබැයි අවසාන උත්තරේ විතරයි කියන්නේ. එතකොට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. 50 මූල 50 එන්න ඕනේ දරුවෝ 5යි මූල 2 කියලා. 5යි මූල 2. 98 එන්න ඕනේ 7යි මූල 2. 300 එන්න ඕනේ 10යි මූල 3. 150 එන්න ඕනේ 5යි මූල 6. 5යි මූල 6. ඊළාට 108 එන්න ඕනේ 6යි මූල 3. 6යි මූල 3. 363 11යි මූල 3. 11යි මූල 3. 800 20යි මූල 2. 20යි මූල 2. 450 හෙව්වද? 15යි මූල 2. 15යි මූල 2. 288 12යි මූල 2. 160 10යි මූල sorry 10 නෙමෙයි. මෙතන ගන්න වෙන්නේ ඔව් 4යි මූල 10. 4යි මූල 10. 4යි මූල 10. හරිද? ඔන්නෝ තමයි උත්තර ටික. 4යි මූල 10 12යි මූල 2 15යි මූල 2 20යි මූල 2 11යි මූල 3 6යි මූල 3 5යි මූල 6 10යි මූල 3 7යි මූල 2 5යි මූල 2 සුළු කරලා තියෙන විදිහ මම බලන්නම් ඔයගොල්ලන්ගේ සටහන් ටික බලද්දි හරිද ඔක හරියටම සුළු කරලා තියෙන්න ඕනේ හරි එහෙනම් දැන් අපි යමු අකිල කරණි දැන් කරණි කරන්න දන්නවනේ ඔය ඔක්කොමත් තියාගෙන කරණි සඳහා ගණිත කර්ම යෙදීම් ගැන සාකච්ඡා කරන්න හරි ලියන්න ප්‍රධාන මාතෘකාව කරණි සුළු කිරීම කරණි සුළු කිරීම මේ අර්ථය දරුවෝ අපි මුලින්ම කතා කරමු කරණි
එකතු කිරීම හා අඩු කිරීම සම්බන්ධයෙන්. එකතු කිරීම හා අඩු කිරීම. right. කරණි එකතු කිරීම හා අඩු කිරීම. කරණි එකතු කිරීම හා අඩු කිරීම. දාගන්නකො මාතෘකාව. හරි. මෙන්න අහගන්නකො. මෙව නිකන් හරියටම අර වීජීය පද එකතු වෙන්නේ අඩු වෙන්නේ අන්න ඒ වගේ. හරිද? කරණි දෙකක් හෝ කිහිපයක් වෙන්නත් පුළුවන්. හරිද? කරණි ඔය වගේ කිහිපයක් අපි ගමුකෝ කරණි කිහිපයක් එකතු කරන්නත් දරුවෝ නැත්තම් අඩු කරන්නත් ඒ කරණි සජාතීය කරණි වෙන්න ඕනේ. හරිද? කරණි සජාතීය කරණිනොත් විතරයි ඒගොල්ලන්ව එකතු කරන්න සහ අඩු කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයගලන්ට මතකද අර බීජ ගණිතයේදී සජාතීය පද විජාතීය පද කියලා දෙකක් ඉගෙනගෙන තියෙනවා. සජාතීය පද කියන්නේ මොකද්ද? සමාන ජාතීය පද. සජාතීය පද. 2x 3x 5x 6x x පද. ඔක්කොම x පද නම් සජාතීයයි. නැත්නම් 2x 3y 4y b. ඔය වගේ එක එක ජාතිය නම් විජාතීයයි. අන්න ඒ වගේම තමයි. කරණි වලත් සජාතීය කරණි සහ විජාතීය කරණි කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකෙදි දරුවෝ සජාතීය කරණි කියලා කියන්නේ දැන් කරණියකට තියෙනවනේ පරිමේය කොටසයි අපරිමේය කොටසයි කියලා කොටස් දෙකක්. අපරිමේය කොටස් සමාන වන කරණි වලට අපි කියනවා සජාතීය කරණි කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ 3යි මූල 5 2යි මූල 5 7යි මූල 5 4යි මූල 5. දැන් මේ හැම කරණියෙම අපරිමේය කොටස් සමානයි නේද? අපරිමේය කොටස් සමානයිනේ. අන්න මේ වගේ කරණි වලට තමයි කියන්නේ ළමයි අපි මොන කරණි කියලාද? සජාතීය කරණි කියලා. සජාතීය කරණි. සමාන ජාතීය කියන එකෙන් තමයි සජාතීය කියන අදහස ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ වට කියනවා සජාතීය කරණි කියලා. එතකොට මෙහෙම තිබ්බොත් 2යි මූල 3 4යි මූල 5 ඊළඟට 1යි මූල 2 මේ වගේ තිබ්බොත් මෙවුවා එකම ජාතිය නෙමෙයිනේ. මෙව්වට කියන්නේ විජාතීය කරණි කියලා. අපිට දරුවෝ එකතු කරන්නයි අඩු කරන්නයි පුළුවන් මෙන්න මේ ඉහළින් මන් ලියපු සජාතීය කරණි විතරයි. සජාතීය කරණි විතරයි මොකක් කරන්න පුළුවන්ද? එකතු කරන්න සහ අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඔක ලියාගෙන ඉමු. ලියන්න තරුවක් දාලා මෙහෙම කරණි එකතු කිරීමට හෝ කරණි එකතු කිරීමට හෝ කරණි එකතු කිරීමට හෝ අඩු කිරීමට නම් කරණි එකතු කිරීමට හෝ අඩු කිරීමට නම් එම කරණි සජාතීය විය යුතුය. 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 ඊළඟට රෝලක් ඇරලා තරුවක් දාලා පාට පෑනකින් ලියන්න මෙහෙම කිසියම් කරණි කිහිපයක අපරිමේය කොටස්
අපරිමේය කොටස් සමාන වේ නම් අපරිමේය කොටස් සමාන වේ නම් ඒවා සජාතීය කරණි නම් වේ. 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 උදාහරණ කියලා දරුවෝ ඔන්න ඔය මම බෝඩ් එකේ උඩින් දාලා තියෙන 4 දෙනා ඉන්නේ. 3යි මූල 5, 2යි මූල 5, 7යි මූල 5, 4යි මූල 5. ඔන්න ඔය කට්ටිය ලියා ගන්න. හරිද? ඊළඟට තරුවක් දාලා රතු පෑනෙන් ලියා ගන්න මෙන්න මෙහෙම. අපරිමේය කොටස් අසමාන වන කරණි විජාතීය කරණි නම් වන අතර ඒවා එකිනෙක සුළු කළ නොහැකිය. 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 එනම් විජාතීය කරණි එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැක. එනම් විජාතීය කරණි එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැක. එකතු කිරීමට හෝ අඩු කිරීමට නොහැක. right. දැන් අපි එහෙනම් එකතු කරලා බලමු. හරි ලේසි මේව එකතු කරන එක. මහා ලොකු කතන්දරයක් නෙමෙයි ඔය ලොකුවට තිබ්බට. හරිද? මෙහෙන් බලන්නකෝ. දැන් මං කිව්වනේ මේ මොන කාරණේද එකතු කරන්න පුළුවන්? එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් සජාතීය කරණි විතරයි. හරිද? සජාතීය කරණි විතරයි පුළුවන්. දැන් මෙන්න මෙහෙම කරණි දෙකක් එකතු කරන්න තියෙනවා කියලා අපි හිතමුකෝ. 5යි මූල 2 එකතු කිරීම 3යි මූල 2. හරි. දැන් දරුවෝ ඉස්සෙල්ලාම බලන්නේ මෙච්චරයි. ඒ තමා දුන්නු ගමන් බලන්නේ. හරිද? දුන්නු ගමන් බලන්නේ සජාතීයද? ඒක තමයි මුලින්ම බලන්නේ. හරිද? සජාතීයද කියලා බලනවා. මොකද කියන්නේ? සජාතීයයි. දෙන්නම මූල 2 කියන කරණි. හරි?
එතකොට මේ කරණි දෙක එකතු වෙන්නේ හරියට අර මේ වීජීය පද එකතු වුණා වගේ. දැන් දරුවෝ 2x සහ 3x එකතු වුණාම අපි කීයයි කියලාද කියන්නේ? 2x 3x එකතු වුණාම 5x කියලා නේද කියන්නේ? අන්න ඒ විදිහටම තමයි කරණි එකතු වෙද්දී එකතු වෙන්නේ දරුවෝ පරිමේය කොටස් විතරයි. අපරිමේය කොටස් එකතු වෙන්නේ නැහැ. පරිමේය කොටස කිව්වේ 5 සහ 3නේ. මෙන්න මේ දෙන්න විතරයි එකතු වෙන්නේ. එකතු වෙලා මෙන්න මෙහෙම උත්තරයක් හැදෙනවා. 5යි 3යි 8යිනේ. 8යි මූල 2යි. 8යි මූල 2යි. පැහැදිලිද? මේ කරණි කියනව එකතු වෙද්දී ඔන්න ඔච්චරයි වෙන්නේ. පරිමේය කොටස් ටික එකතු වෙනවා. අඩු වෙද්දිත් එහෙමයි දරුවෝ. අඩු වෙද්දිත් පරිමේය කොටස් ටික විතරක් අඩු වෙනවා. හරි. එතකොට දැන් මෙන්න මේ වගේ. හරි. තව ගත්තොත් අපි දැන් උදාහරණාංක 2 සඳහා මම මෙහෙම එකක් ගන්නම්කෝ. 3යි මූල 5. එකතු කිරීම 2යි මූල 3 එකතු කිරීම 4යි මූල 5 එකතු කිරීම මූල 3 ඔන්න ඔහොම තියනවා කියලා හිතන්නකෝ. හරිද? ඔන්න ඔහොම ගාණක් දෙනවා. දැන් තේරුම් ගන්න ඔය වගේ ගාණක් තිබ්බොත් හරිද? දැන් අපි මොකද්ද මුලින්ම බලන්න ඕනේ? සජාතීයද කියලා බලන්න ඕනේ. දැන් අතන බැලුවාම දරුවෝ ඔයගලන්ට පේනවා ඇති සජාතීය අයත් ඉන්නවා. හැබැයි විජාතීයත් වෙනවා. හරිද? ඒකත් අර නිකන් වීජ ගණිතය වගේම තමයි. x පදයි y පදයි ඔක්කොම එකට තියෙද්දි අපි මොකද්ද කරන්නේ? x පද වෙනම ගන්නවා. y පද වෙනම ගන්නවා. ඒ විදිහටමයි මෙතෙන්දි කරන්නේ දරුවෝ සජාතීය කරණි වෙන වෙනම අරන් සුළු කරගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන ඉන්නවනේ 3යි මූල 5ක්. මෙන්න මේ 3යි මූල 5 කියන අගය ළඟට මෙයාගේ සජාතීය කෙනාව ගේනවා. දැන් මූල 5ක් ආයේ තියෙන මෙතනනේ දරුවෝ. එයා කවුද? ධන 4යි මූල 5ක්. ධන 4යි මූල 5ක්. එතකොට ඔන්න ඕක අපි උස්සන් එනවා මෙතෙන්ට. හරි. එතකොට මෙතෙන්ට එනවා ධන 4යි මූල 5ක්. ධන 4යි මූල 5ක් එනවා. හරි. සජාතීය පද එක ළඟට ගන්නවා. ඊළඟට තියෙනවා මෙතන මොකක්ද? ධන 2යි මූල 3ක්. ධන 2යි මූල 3ක් තියෙනවා. එකතු කිරීම තව මෙතන තියෙනවා මූල 3ක්. ඔයගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලා මම කිව්වනේ පරිමේය කොටසක් නැත්නම් පරිමේය කොටස කීයයි කියලා ගන්න පුළුවන්ද? 1යි කියලා ගන්න පුළුවන්. එතකොට 1යි මූල 3යි කියලා ඕක සලකන්න පුළුවන්. දැන් අපි එකතු කරනවා මේ දෙන්න සජාතීයයිනේ දරුවෝ. සමාන ජාතියනේ. එතකොට එකතු වෙනවා 3යි 4යි. 3යි 4යි එකතු වෙලා කීයක් හැදෙනවද? 7ක් හැදෙනවා. අන්න එතකොට උත්තර එනවා 7යි මූල 5යි. 7යි මූල 5යි. එකතු කිරීම මේ දෙන්න වෙනම සජාතීයයිනේ. ඒ දෙන්න වෙනම එකතු වෙනවා. ඒතොර ඒ දෙන්නගේ 2යි 1යි එකතු වෙලා 3යි මූල 3යි. 3යි මූල 3යි. ওই විදිහට එකතු වෙනවා. හරි. තේරුම් ගන්න. මේ දෙන්න සජාතීයෙ හින්දා මේ දෙන්න එකතු වෙලා මෙහෙම උත්තරයක් හැදුනා. මේ දෙන්න සජාතීයෙ හින්දා මේ දෙන්න එකතු වෙලා මෙහෙම උත්තරයක් හැදුනා. හැබැයි දරුවෝ දැන් මේ දෙන්නට එකතු වෙන්න විදිහක් නැහැ. හේතුව මෙයා මූල 5ක්, මෙයා මූල 3ක්. මේගොල්ලෝ විජාතීයයි. විජාතීය කරණි එකතු වෙන්නේ නැහැ. එහෙනම් උත්තරය උතනින් නතර කරනවා. හරි. ඇත්තටම බීජ ගණිතය වගේම තමයි. හරිද? කිසිම වෙනසක් නැහැ. ඊළඟට මෙන්න මේ වගේ ගණනුත් දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට දෙනවා මේ හිතන්නකෝ 4යි මූල 3. 4යි මූල 3 එකතු කිරීම මූල 75 කියලා දෙනවා. 4යි මූල 3 එකතු කිරීම මූල 75. දැන් ඉගෙනගත්තු ළමයි විදිහට ඕගොල්ලෝ දන්නවා ඔය මොකක්ද ඔය වෙන්නේ කියලා. මොකක්ද ඔය වෙන්නේ? මේ මොන කරණියක්ද? අකිල කරණියක්. මතකද මං කිව්වා අකිල කරණියක් සුළු කිරීම වලට යොදා ගැනීමේදී මොකක් කරන්න ඕනද? ඒක සරලම ආකාරයට හරවගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ ගාන හදන්න කලින් නම් මොකද්ද කරන්නේ? මේ ගාන හදන්න කලින් නම් මෙයාව සරලම ආකාරයට හරව ගන්නවා. එතකොට 75 කියන්නේ කවුද? 25 වරක් 3. අන්න ලියාගත්ත 25 වරක් 3 කියලා. එතකොට දැන් එනවා 4යි මූල 3යි. මෙයා අපි සුළු කර ගන්නවා. මෙන්න මේ වර්ග මූලය ගන්නවා පිටතට. එතකොට 25 වර්ග මූලය 5යි. 5යි මූල 3යි කියලා එනවා. දැන් බලනවා සජාතීයයි. දැන් සජාතීයයි. දැන් එකතු කරනවා පරිමේය කොටස් විතරක්. කවුද එකතු වෙන්නේ? 4යි 5යි විතරක් එකතු වෙනවා. ආයෙත් මම කියනවා අවසාන වශයෙන් පරිමේය නම් විතරයි එකතු වෙන්නේ. පරිමේය කියලා හොයන්නේ අපරිමේය කොටසෙන්. මේ කොටසයි මේ කොටසයි සමානයි.
එන එකතු වෙන්නේ පරිමේය කොටස්. මේ දෙන්න විතරයි. 3යි 3 එකතු කරලා 6යි කියලා එහෙම දාන්නේ නැහැ. හරි. 4 5 නැත්නම් 4යි 5යි 4යි 5යි 9යි කියලා එනවා. 9යි මූල කොටස මූල 3යි. ඔන්න ඔය විදිහට. එහෙනම් තේරුම් ගන්න ළමයි සජාතීය කරණී එකතු වෙන්නේ ඔන්න ඔය විදිහට. ඒතර අඩු වෙද්දිත් ඕකම තමයි වෙන්නේ. වෙන්නේ එකම වෙනස අතෙන්දි එකතු වුණා. අනිත් තැනදි මොකක් වෙනවද? අඩු වෙනවා. පැහැදිලිද? හරි. ඕක අපි ඉස්සෙල්ලාම ලියා ගමු. ලියන්න මෙන්න එහෙම තරුවක් දාලා. සජාතීය කරණී සජාතීය කරණී එකතු කිරීමේදී සජාතීය කරණී එකතු කිරීමේදී පරිමේය කොටස් පමණක් සජාතීය කරණී එකතු කිරීමේදී පරිමේය කොටස් පමණක් එකතු වීමෙන් පරිමේය කොටස් පමණක් එකතු වීමෙන් පිළිතුර සෑදේ. පරිමේය කොටස් පමණක් එකතු වීමෙන් පිළිතුර සෑදේ. ඔන්න පළවෙනි ගානේ දාගන්න මෙහෙම මෙන්න මේ කොටස් දෙකෙන් තමයි ඇවිල්ලා 8ක් හැදෙන්නේ. පරිමේය කොටස් කියවන්න ඔය කොටස් වලට. රයිට්. ඔන්න උදාහරණ තුන ලියා ගන්නද? දන්නවද දරුවෝ දැන් ඔය ලියා ගනිද්දී වීඩියෝ එක නතර කරලා ලියා ගන්න මේ මොකද මම ඉක්මනින් පටන් ගන්නවා. බොරුවට නිකන් වීඩියෝ එක ඔහොම තියන්නේ නැහැ. ඒ නිසා හරි නේද? ගණන් තුනම ලියාගත්තානේ. අපි ඊළඟට බලමු අඩු කිරීම සම්බන්ධයෙන්. අඩු කිරීම. තොර ඉතින් ඕකම තමයි කියන්න තියෙන්නේ. හරි. පරිමේය කොටස් තමයි අඩු වෙන්නේ. මේ බලන්න. 7යි මූල 3න් අඩු වෙන්න තියෙනවා 5යි මූල 3ක්. ටක් ගාලා බලනවා සජාතීයද? මොකද වෙන්නේ? සජාතීයයි. එහෙනම් පරිමේය කොටස් පමණක් අඩු කරනවා. 7න් අඩු වෙනවා 5ක්. ඒතර 7න් 5ක් අඩු වුණොත් කීයද? 7න් 5ක් 2යි. එතකොට උත්තරේ එනවා 2යි මූල 3යි. 2යි මූල 3යි. ඊළඟට තව ඉතින් වෙන්න පුළුවන් කාරණේ තමයි අර ඉස්සෙල්ලා වගේ ಜಾති දෙකකින් ලැබෙනවා. හරිද? මෙන්න මේ වගේ 3යි මූල 2කින් නැත්නම් අපි ගමුකෝ මෙතන 8යි. 8යි මූල 2කින් මේ වගේ කොටසකට එකතු කරන්න තියෙනවා. 5යි මූල 3ක් අඩු කරන්න තියෙනවා. 2යි මූල 2ක් අඩු කරන්න තියෙනවා. අපි හිතමු 12යි මූල 2ක්. ඔන්න ඔහොම කොටස් ටිකක් තියෙනවා. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? සජාතීය කොටස් එක ළඟට ගෙනල්ලා ලියා ගන්න ඕනේ. මෙතන මූල 2 නෙමෙයි දරු මූල 3 මූල 3. සජාතීය කොටස් එක ළඟට ගෙනල්ලා ලියා ගන්නවා. එතකොට බලන්න මේ මූල 2 කොටසට මේ මූල 2 කොටස සමානයි. එහෙනම් සජාතීයයි ලියාගත්තොත් 8යි මූල 2 කියලා කෙනා ළඟට මං ගන්න ඕනේ ලකුණත් එක්කයි ගන්නෙ මෙන්න මේ කොටස. ඍණ 2යි මූල 2. ඍණ 2යි මූල 2. දැන් මේ දෙන්න සජාතීයයිනේ. තව ඉතුරු වෙනවා මෙන්න මෙතන ධන 5යි මූල 3ක් ධන 5යි මූල 3ක් සහ මෙතන ඉතුරු වෙනවා ඍණ 12යි මූල 3ක් ඍණ 12යි මූල 3ක්. හරි. ඔන්න ඔහම ඉතුරු වෙනවා.
දැන් බලන්න මේ දෙන්න සජාතීයයි මේ දෙන්න සජාතීයයි. එතකොට අඩු වෙනවා 8න් 2ක් 8න් 2ක් අඩු වෙලා හැදෙනවා 6යි මූල 2යි 6යි මූල 2යි. ඊළඟට මේ දෙන්න ගත්තොත් මේ දෙන්න දරුවෝ දැන් ලකුණෙන් හිතන්නේ මෙයා ධන කෙනෙක් මෙයා ඍණ කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා ධන ඍණත් මොකක් වෙනවද? අඩු වෙනවා. හැබැයි අඩු වෙන්නේ විශාල කෙනාගෙන් කුඩා කෙනාවනේ. එතකොට 12න් තමා 5ක් අඩු වෙන්නේ. එතකොට 12න් 5ක් අඩු වුණාම කීයද? 7යි. එතකොට ඒ 7 මෙතනින් ඉතුරු වෙන්නේ. ඒ හින්දා මොන 7ක්ද? ඍණ 7ක්. ඍණ 7යි. එතන නම් මූල 3යි. දැන් මේ දෙන්නව අපිට සුළු කරන්න බෑ. ඒකට හේතුව මේ විජාතීය කරණී. ඒ හින්දා උතනින් උත්තරේ නතර වෙනවා. හරි. එතකොට දැන් තව ගානක් ගත්තොත් මෙන් බලන්න. තුන්වෙනි ගාන. අපි හිතුව මෙන්න මෙහෙම ගානක් දෙනවා ඕගොල්ලන්ට. මූල 12. මූල 12. එකතු කිරීම මූල 75. එකතු කිරීම මූල 75. අඩු කිරීම අපි ගමු 192. 192. දැන් මොනවද ඔක්කොම? ඔක්කොම අකිල කරණි. ඔක්කොම අකිල කරණි. හරිද? එතකොට මොකද කරන්නේ? මේ ඔක්කොම ටික දැන් මොන වලට හරව ගන්නවද? මොන වලට හරව ගන්නවද? කරණි වලට හරව ගන්නවා. හරි. එතකොට අපි ලියා ගන්නවා 12. කාගෙන් බෙදෙනවද? 4ෙන් බෙදෙනවා. 4 වරක් 3 12යි. 75. 75 කාගෙන්ද බෙදෙන්නේ? 25ෙන් බෙදෙනවා. 25 වරක් 3 75යි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් මෙයත් 3 මෙයත් 3 නම් මෙයත් 3 නේද යන්න ඕනේ. ඒතර 192 කියන්නේ 64 වරක් 3. 64 වරක් 3. ඔන්න ඔහොම එනවා. එතකොට මෙතන මෙයාගේ වර්ගමූලය පිටතට ඇවිල්ලා එනවා 2යි මූල 3යි. මෙතන 25 වර්ගමූලය එනවා 5යි මූල 3යි. මෙතන 64 වර්ගමූලය එනවා 8යි මූල 3යි. එතකොට එනවා මෙතනින් මේ දෙන්න එකතු වෙලා 7යි මූල 3ක් ඒකෙන් අඩු වෙන්න ඕනේ 8යි මූල 3ක්. මේ දෙන්නත් සජාතීයයි. අඩු වෙන්න පුළුවන්. හැබැයි අඩු වෙන්නේ විශාල කෙනාගෙන් කුඩා කෙනා. එතකොට 8ෙන් තමා 7ක් අඩු වෙන්නේ 1යි මූල 3යි. විශාල කෙනාගේ ලකුණ එන්න ඕනේ මොන එකක්ද? ඍණ එකක්. පැහැදිලිද? ඔන්න ඔය වගේ තමයි ඉතින්. මහා ලොකු කතන්දර නෑ. හරි. අර නිකන් බීජ ගණිතය වගේමයි. එකම දේ මෙතන වෙනසකට තියෙන්නේ අකිල කරණීය ආවොත් මොනව කරන්න ඕනේද? ඒක කරණි වලට සුළු කරන්න ඕනේ. ඉතින් විභාගයට ගානක් දුන්නොත් අනිවාර්යෙන් අකිල කරණීය එනවම තමයි. හරි. රයිට්. ලියා ගන්න තරුවක් දාලා මෙන්න මෙහෙම. කරණි අඩු කිරීමේදීද කරණි අඩු කිරීමේදීද පරිමේය කොටස් පමණක් පරිමේය කොටස් පමණක් අඩුවීමෙන් පිළිතුර සෑදේ. පරිමේය කොටස් පමණක් අඩුවීමෙන් පිළිතුර සෑදේ. පරිමේය කොටස් පමණක් අඩුවීමෙන් පිළිතුර සෑදේ. හරි. දැන් ඔන්න ඔය බෝඩ් එකේ දාලා තියෙන ගණන් 3 ඔතෙන්ට ලියා ගන්න උදාහරණ වශයෙන්. රයිට්. කාලය අරන් ලියා ගන්න දැන්. හරි. වෙලාව මදි වුණා නම් ඊළඟට අපි ලියා ගමු මාතෘකාවක්. කරණි ගුණ කිරීම.
කරණි ගුණ කිරීම. කරණි ගුණ කිරීම. දරුවෝ කරණි ගුණ කරනවා කියන එක නම් බොහෝම ලේසි. හරිද? ඒකත් හරියට නිකන් බීජ ගණිතය වගේම තමයි. හරිද? දැන් 2x 3y ගෙන් ගුණ වුණොත් මොකද වෙන්නේ? 2 වරක් 3 6යි කියලා ගුණ වෙලා x ගුණ කිරීම y xy කියලා එනවනේ. කොටස් දෙකම ගුණ වෙනවනේ. ඒ විදිහම තමයි. හරිද? ඒ කියන්නේ කරණි දෙකක් ගුණ කරද්දි වෙන්නේ දැන් මෙහෙම හිතන්නකො මේ 2යි මූල 3 ගුණ කරන්න තියනවා කියලා හිතන්නකෝ 3යි මූල 5න්. හරිද? 3යි මූල 5න්. එතකොට වෙන්නේ මෙච්චරයි. හරිද? පරිමේය කොටස පරිමේය කොටසෙන් ගුණ වෙනවා. අපරිමේය කොටස අපරිමේය කොටසෙන් ගුණ වෙනවා. ගුණ වෙලා උත්තරය හැදෙනවා. ඔන්න ඔච්චරයි වෙන්නේ. හරිද? මොකද මං කිව්වේ පරිමේය කොටස පරිමේය කොටසෙන් ගුණ වෙනවා. අපරිමේය කොටස අපරිමේය කොටසෙන් ගුණ වෙනවා. ගුණ වෙලා පිළිතුර හැදෙනවා. මෙහෙන් බලන්න මේ. දැන් මේ දෙන්න ගුණ වෙද්දි වෙන්නේ මෙන්න මෙච්චරයි. මේ දෙන්න ගුණ වෙනවා. හරිද? මේ දෙන්න ගුණ වෙලා හැදෙනවා කොච්චරද? 2 වරක් 3 6ක් හැදෙනවා. 2 වරක් 3 6ක් එනවා. හරි? ඊළඟට මේ දෙන්න ගුණ වෙනව වෙනම. මේ දෙන්න ගුණ වෙනව වෙනම. එතකොට 3 වරක් 5 කීයද? 15යි කියලා එනවා. 3 වරක් 5 15යි. එතකොට දැන් මෙතෙන්ට අකිල කරණියක් වගේ ආවොත් එහෙම ඕගොල්ලෝ කරණිය සුළු කරලා උත්තරයක් ගන්න ඕනේ. පැහැදිලිද? කරණිය සුළු කරලා උත්තරයක් ගන්න ඕනේ. ඔන්න ඔහම එනවා. මෙන් බලන්න. උදාහරණ අංක 2. දැන් අපි හිතමුකෝ 4යි මූල 3 ගුණ කරන්න තියනවා කියලා 5යි මූල 6කින් වගේ 5යි මූල 6න් ගුණ කරන්න තියෙනවා. හරිද? එතකොට කොහොමද ළමයි උත්තරය හැදෙන්නේ? 4 වරක් 5න් එනවා කීයක්ද? 4 වරක් 5න් හැදෙනවා 20ක්. 4 වරක් 5 20යි කියලා එනවා. ඊළඟ මෙතන මේ 3 වරක් 6. 3 වරක් 6 කීයද එන්නේ? 3 වරක් 6 එනවා මූල 18ක් කියලා. 3 වරක් 6 මූල 18යි. අන්න දැන් තේරෙනවද මූල 18 කියන්නේ දරුවෝ අකිල කරණියක් නේද? මූල 18 කියන්නේ අකිල කරණියක් නේ. එතකොට ඒව කරණි කරලා සුළු කරන්න වෙනවා. එතකොට දැන් අපි මෙහෙම ලියා ගන්නවා 20යි මූල 18 කියන්නේ කවුද? මූල 18 ලියා ගන්න පුළුවන් 9 වරක් 2 කියලා. 9 වරක් 2. එතකොට ගුණිතයක් විදිහට 9 වර්ගමූලය එනවා පිටතට. එතකොට එනවා 20 ඉන්නවනේ හැමම 20 ගුණ කිරීම 9 වර්ගමූලය කියන්නේ 3යි. 9 වර්ගමූලය කියන්නේ 3යි. එතකොට මූලය ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? දෙකේ ඉලක්කම විතරයි. පැහැදිලිද? මේ දෙන්නගෙන් 20ක් හැදුනා වගේම 3 වරක් 6 18ක් හැදෙනවනේ. දැන් 18 කියන්නේ අකිල කරණියක්නේ 9ෙන් බෙදෙනවනේ. එතකොට අන්න 9 වරක් 2 කියලා සුළු කරනවා. හරිද? එතකොට 9 වර්ගමූලය එනවා 3යි කියලා. එතකොට දැන් උත්තරය එනවා 20 වරක් 3 60යි. 60යි මූල කීයද? 2යි. 60යි මූල 2යි. ඔන්න ඔහොම. පැහැදිලිද? ඒතර අකිල කරණියක් ආවොත් ඒව සුළු කරන්න ඕනේ. ඒව මම ඉතින් කලින් කිව්වානේ. ඊළඟට දරුවෝ දැන් තව උදාහරණයක් මම ගත්තොත් මෙන් බලන්න තවත් වෙනස් ගානක්. සජාතීය කරණි දෙකක් ගුණ වුණොත් තවත් ওই වගේම නියම වැඩක් සිද්ධ වෙනවා. මේ 4යි මූල 5 ගුණ කරනවා මම 3යි මූල 5න්. හරිද? එතකොට බලන්න සජාතීය කරණි දෙකක් ගුණ වුණොත් වෙන වැඩේ මේ දෙන්න ගුණ වෙලා හැදෙනවා 4 වරක් 3 12යි කියලා. 4 වරක් 3 12යි. ඊළඟට 5 වරක් 5න් එනවා 25ක්. 5 වරක් 5 මූල 25යි කියලා එනවා. එතකොට මේ දෙන්න අතර තියෙන දැන් ගුණිතයක් නේ. එතකොට 12 ගුණ කිරීම මූල 25 කියලා නෝයි තියෙන්නේ. එතකොට මූල 25 කියන කෙනාගේ පිළිතුර අපි දන්නවනේ කීයද? වර්ගමූල 25 කියන්නේ 5යි. 25 වර්ගමූලය 5යිනේ. කෙලිම 5යි කියලා ඇවිල්ලා උත්තරය හැදෙනවා 60යි කියලා. හරිද? මේ කතන්දරේ සිද්ධ වෙන්නේ මොන කරණිවලදීද? සජාතීය කරණිවලදී. හරි. සජාතීය කරණිවලදී. හැබැයි ඉතින් ಗುಣ කරනවා කියන එකේ ඉතින් මහ ලොකු දෙයක් නැහැ. මොකද මේ අකිල කරණි සුළු කරනවා කියන එක ගුණ කිරීමට අදාළ දෙයක් නෙමෙයිනේ. කලින් කතා කරපු දෙයක් නේ. හරිද? එතකොට මේ තියෙන වර්ගමූලය ගැනීමක්නේ. එහෙනම් ගුණ කිරීමේදී වෙන්නේ මොකද්ද? පරිමේය කොටස පරිමේය කොටසෙන් ගුණ වෙනවා. අපරිමේය කොටස අපරිමේය කොටසෙන් ගුණ වෙනවා. පැහැදිලිනේ? තරුවක් දාලා ලියන්න මෙහෙම. කරණි ගුණ කිරීමේදී පරිමේය කොටස් සහ
කරණි ගුණ කිරීමේදී පරිමේය කොටස් සහ අපරිමේය කොටස් සහ අපරිමේය කොටස් වෙන වෙනම ගුණ වීමෙන් පිළිතුර සෑදේ වෙන වෙනම ගුණ වීමෙන් පිළිතුර සෑදේ right ලියා ගන්න ඔන්න ඔය බෝඩ් එකේ දාලා තියෙන ගණන් තුන ලියා ගන්න දැන් වීඩියෝ එක නතර කරලා ওই ගණන් තුන ලියාගෙන ඉන්න හරි ඔන්න දැන් දරුවෝ ಗುಣ කිරීම ගැනත් කතා කළා. තව අපිට එකම එක මාතෘකාවයි ඉතුරු වෙලා තියෙන්නේ තමයි කරණී මොනවා කිරීමද? බෙදීම. එන අවසාන මාතෘකාව දාන්න කරණි බෙදීම. කරණි බෙදීම. හරි. මෙන්න මෙහෙමයි. දැන් මම ගාණක් ගන්නම්කෝ ඉස්සෙල්ලාම. මම ගන්නවා මෙන්න මෙහෙම ගාණක් 3යි මූල 20 බෙදීම 2යි මූල 5. දරුවෝ කරණි බෙදද්දී හරිද කරණි බෙදද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් තමයි කරණි වල තියෙන අකිල කරණි. හරිද? කරණි වල තියෙන අකිල කරණි අනිවාර්යයෙන්ම සරල කරන් ඉන්න ඕනේ මෙතෙන්දිත්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කරණියක් අපි බෙදීමක් ලියාගන්නේ මේ විදිහට නෙමේ අර පහලට ඉරක් ලියලා ඉරකින් පහල තමයි බෙදීම ලියාගන්නේ. ඒ කියන්නේ හරයක් ලවයක් තියෙන විදිහට. එතකොට දැන් මට මේ ගාන ලියා ගන්න පුළුවන් මේ විදිහට 3යි මූල 20 බෙදීම 2යි මූල 5 කියලා. දැන් මම මේක සුළු කරගත්තොත් ඔයගොල්ලෝ දන්නවා 20 කියන්නේ මූල 20 කියන්නේ අකිල කරණියක්. එයා ලියන්න පුළුවන් 4 වරක් 5 කියලා. 4 වරක් 5. හරි. ටික පහලින් ලියන්නම්කෝ. 3යි මේ 20 ලියනවා 4 වරක් 5 කියලා. තොර 2යි මූල 5ක් ඉන්නවා පහල. ඊළඟට වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි මෙන්න මෙතන තියෙනවානේ 4 වර්ගමූලයේ පිටට එනවානේ. එතකොට දෙකක් හැදෙනවා. එතකොට 3 වරක් දෙකෙන් එතන 6ක් හැදෙනවා. එතකොට මෙතන මූල 5ක් ඉතුරුයි. මෙතන ආයේ තියෙනවා 2යි මූල 5. එතකොට මෙතන 3 වරක් 2 6ක් වෙනවා. 6යි මූල 5 මෙතන බෙදීම 2යි මූල 5 කියලා එනවා. දැන් ඔන්න ඔය විදිහට අකිල කරණි තියෙන අවස්ථාවක ළමයි අකිල කරණි සුළු කරගෙන අපි කරන්නේ මෙන්න මෙහෙම සරලම අවස්ථාව දක්වා කරණි ටික ගේනවා. ඔහොම ගෙනාවට පස්සේ මෙතෙන්දිත් වෙන්නේ දරුවෝ අර අපරිමේය කොටස් වෙනම සුළු කරන්න පුළුවන් පරිමේය කොටස් වෙනම සුළු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එතෙන්දී අපරිමේය කොටස් සමාන වුණොත් විතරයි සුළු කිරීම වෙන්නේ. අර දැන් බීජ ගණිතයේත් x ට x කෙනෙක්නේ සුළු කරන්න පුළුවන්. පැහැදිලිද? y ට y කෙනෙක්නේ සුළු කරන්න පුළුවන්. අන්න ඒ විදිහම තමයි. මේක හරියට බීජ ගණිතය වගේම තමයි දරුවෝ. හරි? එතකොට මෙතෙන්දී මේ தത്വෙට ගෙනාවට පස්සේ වෙන්නේ මෙතන මූල 5ට මූල 5 සුළු වෙලා යනවා. 6 බෙදීම 2 කියලා ඉතුරු වෙනවා. 6 2කින් බෙදුනොත් 3යි කියලා උත්තරේ එනවා. පිළිතුරු 3යි. පැහැදිලිද? මෙන්න ආයෙ කියනවා බෙදීමක් සාමාන්‍යයෙන් මේ විදිහට ලියා ගන්න ඕනේ. එතෙන්දී මූලික කාරණේ අකිල කරණි සුළු කරලා කරණි සරලම ආකාරයට ගේන්න ඕනේ මුලින්ම. ඊළඟට අපරිමේය කොටස් සමාන නම් ඒව සුළු වෙලා ඉවත් වෙනවා. පරිමේය කොටස් සුළු වෙනවා එකිනෙක. සුළු වෙලා අවසාන පිළිතුර හැදෙනවා. හරි? ඊළඟට අපි ගත්තොත් තව උදාහරණයක් මෙහෙම දරුවෝ
මම ගන්නම් දෙවෙනි ගාන විදිහට ගානක් 4යි මූල 3 4යි මූල 3 බෙදීම 2යි මූල 5 4යි මූල 3 බෙදීම 2යි මූල 5 හරි මෙන්න එහෙම ගානක් තියෙනවා කියලා හිතමුකෝ හරිද එතකොට දැන් මේක න අකිලකරණි තියෙන ගානක් නෙමෙයි කෙලිම මම මේක සුළු කිරීමට දා ගන්නවා මෙහෙම 4යි මූල 3 නැත්තම් මේක අපි මෙහෙම ගානක් ගමු ඉස්සෙල්ලාම අකිලකරණියක් තියෙන ගානක් කියලා දෙන්නම් දරුවෝ මූල 25 නැත්නම් මූල 27 ගමුකෝ අපි මූල 27 කියලා එකක් හරි මෙන්න බලා ගන්නකො දැන් අතර මම මූල 27 කළා හරි එතකොට දැන් මේ ගාන අපි ලියාගත්තොත් මෙහෙමනේ එන්නේ 4යි මූල 3 බෙදීම මූල 27 කියලානේ මෙයා අකිලකරණියක්නේ මූල 27 කියන්නේ ඒක අපි කරණියක් විදිහට සරල කරගත්තොත් 4යි මූල 3 27 කියන්නේ කවුද 9 වරක් 3 9 වරක් 3 ඔහොම සුළු කරගන්න පුළුවන් එතකොට දැන් මෙතන එනවා 4යි මූල 3යි පහලින් එනවා 9 වර්ග මූලයේ පිටතට ඇවිල්ලා 3යි මූල 3යි හරි ඔන්න ඔහොම මුලින්ම කරන්න ඕනේ අකිලකරණී ඔක්කොම සුළු කරලා කර්ණිටිය ඔක්කොම සරලම ආකාරයට ගේනවා හරිද ඊළඟට පරිමේය කොටස් සමාන නම් පරිමේය කොටස් සුළු කරන්න පුළුවන් පරිමේය කොටස් සමාන නම් දැන් මෙතන 6 තිබ්බා මෙතන 3 තිබ්බා කියලා 6 3න් එහෙම බෙදන්නේ නැහැ හරිද සමාන නම් සුළු වෙලා ඉවත් වෙනවා පරිමේය කොටස් බෙදෙනවා නම් මේ විදිහට බෙදනවා බෙදෙන්නේ නැත්නම් ඕක භාගයක් විදිහට තියෙනවා 3න් 4යි ඒතර මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන් 1යි 3න් 1යි ඔන්න ඔය විදිහට පැහැදිලිනේ එහෙනම් ලියා ගන්න අවසාන වශයෙන් මෙහෙම කරණි බෙදීමේදී පළමුව සියලු කරණි සුළු කර සරලම ආකාරයට හැරවිය යුතුය සරලම ආකාරයට හැරවිය යුතුය ඊළඟ රූල් යන්න ඉන්පසු ලැබෙන ප්‍රකාශනයේ රතු පෑනෙන් ලියන්න අපරිමේය කොටස් සමාන නම් ඒවා සුළුවන අතර පරිමේය කොටස් වෙනම සුළු වේ හරි ලියා ගන්න දරුවෝ ඔන්න ඔය මේ ගණන් දෙක දැන් උදාහරණ විදිහට වීඩියෝ එක නතර කරලා හොඳට තේරුම් ගන්න හරිද අකිලකරණි
කරණි කරලා සරල කරගන්නවා. ඊළඟට අපරිමේය කොටස් සමාන නම් ඒක සුළු වෙනවා. පරිමේය කොටස් වෙනම සුළු වෙනවා. පරිමේය අපරිමේය වෙන වෙනමයි සුළු වෙන්නේ. right. එතකොට කරණි බෙදීමේදී වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක්. හැබැයි දරුවෝ මෙතන විශේෂ කාරණාවක් ඕගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. හරිද? මෙන්න බලා ගන්නකො ඊළඟට මම ගන්න ගණන් දෙක. තේරුම් ගන්න දරුවෝ දැන් මේ ගණන් වල ඇත්තටම ලොකු දෙයක් විදියට කරන්න තිබ්බේ අර අකිල කරණි ටික කරණි කර ගැනීම විතරයි. හරිද? අනිත් දේවල් බොහොම සුළු දේවල් තියෙන්නේ. දැන් මම ගන්නවා මෙන්න මෙහෙම ගාණක් තුන්වෙනි ගාණ විදිහට 2 මූල 5 බෙදීම 18 කියලා. මූල 18 හරි. දැන් මෙන්න බලන්න මම ගාණ හදනවා. දැන් මම ගන්නවා 2 මූල 5 බෙදීම මූල 18. බැලුව බැලමටම තේරෙනවානේ අකිල කරණියක් ඉන්නවනේ කවුද? 18. එහෙනම් ඉහළ ඉන්නවා 2 මූල 5 18 මම ලියා ගන්නවා කොහොමද ලියා ගන්න වෙන්නේ 9 වරක් 2 කියලා ලියා ගන්නවා 9 වරක් 2. එතකොට එනවා 2 මූල 5 බෙදීම 9 වර්ගමූලයේ පිටතට එනවනේ. එතකොට කීයද 9 වර්ගමූලය? 3යිනේ. එතකොට එනවා 3 මූල 2 කියලා. ඔන්න ඔහොම. දැන් බලන්න ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් පොඩි වැඩක් වුණා නේද? මොකද්ද වැඩේ? දැන් උණු වැඩේ තමයි අපරිමේය කොටස් දරුවෝ මොකද උනේ? දැන් සුළු වෙන්නේ නැහැ. අන්න. අපරිමේය කොටස් සුළු වෙන්නේ නැහැ. දැන් පරිමේය කොටස් වල අවුලක් නැහැනේ. සුළු නැති වුණත් 3න් 2යි කියලා ලිව්ව හැකිනේ. හරිද? අපරිමේය කොටස් දැන් සුළු වෙන්නේ නැහැ. දැන් ගණන් වලදී ඔය වගේ වෙන්නත් පුළුවන්. හරිද? හැම එකෙම සුළු වෙනව නෙවෙයි. එතකොට දරුවෝ මේ වගේ තැනකට ආවට පස්සේ ගණිතයේ නීතියක් තියෙනවා මෙන්න මෙහෙම. පිළිතුරක් අපිට මේ විදියට භාගයක් විදියට තියන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි පිළිතුරේ අපරිමේය හරයක් තියෙන්න බෑ. ඒ කියන්නේ දැන් මේවට මේ වගේ සංඛ්‍යාවලට අපි කියන්නේ අපරිමේය සංඛ්‍යා කියලානේ. හරය අපරිමේය සංඛ්‍යාවක් තියෙන්න බෑ කිසිම තැනක. හරය අනිවාර්යයෙන්ම පරිමේය කරන්න ඕනේ. ඒ හින්දා දැන් ඕගොල්ලෝ බෙදීමේ ගාණක් මෙහෙම හදාගෙන එද්දි අවසානයේ මෙන්න මේ වගේ පිළිතුරකට ආවොත් ඒ කියන්නේ හරයෙත් අපරිමේය කොටසක් තියෙනවා කියලා ආවොත් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ හරය ඔතනින් ඉවත් කරගන්න එක. ඒකට කරන්නේ දරුවෝ අපරිමේය කොටස තියෙනවනේ හරේ. ඒ අපරිමේය කොටසෙන් අපි හරයයි ලවයයි ගුණ කරනවා. ආය අහගන්නකෝ. දැන් මේව සුළු කිරීමක් ගියාම උත්තරේ විදියට මේ වගේ දෙයක් ආවොත් ඒ කියන්නේ අපරිමේය හරයක් තියෙන දෙයක් ආවොත් ඕකේ අනිවාර්යයෙන්ම අපරිමේය හරය ඉවත් කරගන්න වෙනවා. නැත්තම් ගණිතමය වශයෙන් වැරදි. ඒ කියන්නේ හරය පරිමේය වෙන්න ඕනේ ඕනම තැනක. එතෙන්දි කරන්නේ දරුවෝ මෙන්න මෙහෙම දෙයක්. හරයේ තියෙන අපරිමේය කොටස තියෙනවානේ. ඒ කොටසෙන් අපි හරයයි ලවයයි ගුණ කරනවා. එතකොට ඕක ඉවත් වෙලා යනවා. මෙන් බලන්නකෝ. දැන් මෙතන මූල දෙකනේ ගැටලුව තියෙන්නේ. මූල දෙකෙන් අපි ඉහළයි පහළයි ගුණ කරනවා. දැන් ඉතින් මෙහෙම කපන්න එපා. හරිද? ඒත් මේ මූල දෙක ඉතුරුයිනේ. ඕක වෙන්නේ ගුණ වෙන එක. දැන් අපි දන්නවනේ ගුණ කිරීම වලදී අපරිමේය කොටස් අපරිමේය කොටසෙන් ගුණ වෙනවනේ. එතකොට දරුවෝ ඕක ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ දෙක ඉලක්කම එහෙමමයි. යාලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 5යි 2යි ගුණ වෙලා හැදෙනවා මූල 10ක්. 5යි 2යි ගුණ වෙලා හැදෙනවා මූල කීයක්ද? 10ක්. පහළ 3 ඉලක්කම එහෙමමයි. හරිද? 3 ඉලක්කම එහෙමමයි. මෙතන 2යි 2යි ගුණ වෙලා හැදෙනවා කොච්චරක්ද? මූල 4ක්. 2යි 2යි ගුණ වෙලා හැදෙනවා මූල 4ක්. අන්න මූල 4 ආවේ ගමන් 4 කියන්නේ වර්ගමූලය දන්න කෙනෙක්නේ. එතකොට මූල ලකුණ නැති වෙලා යනවා. එතකොට අපිට ලිව්ව හැකි ඕක 2යි මූල 10 බෙදීම 3යි. දැන් මෙතන තියෙන ගුණ කිරීමක් නේ 3යි. 4 කියන්නේ 4 වර්ගමූලය කීයද? 2යි. 4 වර්ගමූලය 2යි. පැහැදිලිද? අර දැන් මෙහෙම මේ අපරිමේය කොටසක් තිබ්බේ ගමන් එයාගෙන්ම ගුණ කරේ ගමන් දරුවා. අර ඉස්සෙල්ලා මම ගුණ කිරීමේදී කියන්නේ ඕගලන්ට සජාතීය කරණි ගුණ වෙද්දී ඔය වැඩේ වෙනවා කියලා. හරිද? එතකොට එයාගෙන්ම ගුණ කරපු ගමන් වෙන්නේ ඒ දෙන්න ගුණ වෙලා හැදෙන්නේ වර්ගමූලය දන්න කෙනෙක්. එතකොට වර්ගමූලය ගත්ත ගමන් හරයේ කිසිම අපරිමේය කොටසක් නැතුව යනවා. හරි. දැන් ඉතින් මෙතන ඕන අසුළු කරගන්න පුළුවන් අපිට පරිමේය කොටස් මෙතනින් එනවනේ. මේ දෙකට
මෙතන දෙක සුළු වෙලා යනවනේ. එතකොට අවසාන පිළිතුර එනවා මූල 10 බෙදීම 3. දැන් මෙයාව තියන්න පුළුවන්. හරිද? හේතුව හරය මොකද්ද? පරිමේයයි. මේ බලන්න තව ගානක් ඕක නොතේරුණා නම් හොඳට අහගන්න. මූල 75 බෙදීම අපි හිතමු මූල 12යි කියලා තියෙනවා කියලා. මූල 12යි කියලා තියෙනවා. දැන් මම ලියා ගන්නවා ගාන. හරි? මේ බලන්න. මූල 75 බෙදීම මූල 12. දෙන්නම අකිල කරණීනේ. මම කරණී වලට හරව ගන්නවා. 75 ලියන්න පුළුවන් 25 වරක් 3. 25 වරක් 3. හරි? 12 ලියන්න පුළුවන් 4 වරක් කීයද? 4 වරක් 3. ඔන්න ඔහොම. හරි? එතකොට මෙතන දර චූට්ටක් මම වෙනස් කරන්නම්. මෙතන 8 වගේ ගම්මුකෝ නැත්තම් මේක සුළු වෙනවා. අපි කරණීය ගම්මු මූල 8 විදිහට. හරි? මෙතන 8 තියනවා කියලා හිතන්නකෝ. ඒතර 8 ලියන්න පුළුවන් කොහොමද? 4 වරක් 2 කියලා. හරිද? 4 වරක් 2 කියලා. මොකද මට මෙතන උගන්න ගන්න ඕනේ හරය අපරිමේය කොටසක් ආවොත් දරුවෝ පරිමේය කරගන්න විදිහනේ. හරිද? එතකොට මේන් බලන්න. දැන් ඔහොම අකිල කර්ණ දෙක ලියාගත්තට පස්සේ දැන් වර්ගමූල ගන්නවනේ අපි 25 වර්ගමූලය 5යි. එතකොට 5යි මූල 3යි. 4 වර්ගමූලය 2යි. එතකොට 2යි මූලය ඇතුළේ ඉතුරු වෙන්නේ 2කුත් නේ තව. ඔහොමනේ එන්නේ. දැන් අර ඉස්සෙල්ලා ගණන් වල වගේ මෙතෙන්ට මෙතන සමාන නැහැනේ. ඔහොම කපලා ඉවත් කරන්න. එහෙම වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එතනින් ඉවරයි ගාන. හැබැයි දැන් මෙහෙම ගාන හිරු වුණාට පස්සේ ඒ කියන්නේ උතරින් එහා සුළු කරන්න බෑනේ. දැන් 3ට මූල 2 සුළු කරන්න බෑනේ. එතකොට දරුවෝ කරන්නේ මෙන්න මේ මූල දෙක තියෙනවානේ. හරයේ මේ වගේ අපරිමේය කොටස් තියන්න බෑ. එතකොට අපි කරන්නේ ඒ හරයේ තියෙන අපරිමේය කොටස. දැන් මෙතන නම් මූල 2. සමහර ගණන් වල මූල 3 එන්න පුළුවන්. මූල 5 එන්න පුළුවන්. මොකක් හරි කෙනේ. එයාගෙන් අපි මෙන්න මෙහෙම හරය සහ ලවය ගුණ කරනවා. හරය සහ ලවය ගුණ කරනවා. එතකොට ගුණ කරාම වෙන්නේ දරුවෝ මේ අපරිමේය කොටස් ගුණ වෙලා උත්තරය වෙනස් වෙනවා. මෙන්න මෙහෙම. පරිමේය කොටස් වෙනස් වෙන්නේ නැහැ. 5යි. මෙතන 3 වරක් 2 මූල 6ක් හැදෙනවා. මෙතන දෙක ඉලක්කම හැමමයි දෙවරක් දෙකෙන් එනවා මූල 4ක්. එතකොට දරුවෝ දැන් මේ මූල 4 කියන්නේ වර්ගමූලය දන්න කෙනෙක්නේ. එතකොට 5යි මූල 6 තියෙනවා ඉහළ පහලින් එනවා දෙවරක්. දැන් මෙතන තියෙන ගුණිතයක්නේ. දෙවරක් 4 කියන්නේ 2යි. පැහැදිලිද? එතකොට හරයේ තිබ්බර මූල ලකුණ නැති වෙලා යනවා. ඒ වර්ගමූලයක් එනවනේ. එතකොට උත්තරය එනවා අවසාන 5යි මූල 6යි පහලින් එනවා දෙවරක් 2 4යි. ඉස්සෙල්ලා වගේ දැන් මේ ගානේ වගේ සුළු වීමක් වෙන්න මෙතන නැහැනේ. ඒ හින්දා ඔහොමම නිකන් උත්තරේ එනවා. පැහැදිලිද? එහෙනම් සරලවම කිව්වොත් බෙදීමක් කරන්න යද්දී අපරිමේය කොටස් සුළු නොවුනොත් හරයේ අපරිමේය කොටසක් ඉතුරු වුණොත් අපි කරන්නේ ඒ කොටසෙන් හරය ලවයේ ගුණ කරලා සුළු කරගන්න එක. හරි. ඕක අපි ලියාගමු අවසාන කොටස විදියට. ලියන්න තරුවක් දාලා මෙහෙම රතු පෑනෙන් කරණි බෙදීමේදී අපරිමේය කොටස් අසමාන වී අපරිමේය කොටස් අසමාන වී හරයේ අපරිමේය කොටසක් තිබෙන පිළිතුරක් ලැබිය හැක. නමුත්
කිසිදු පිළිතුරක හරය අපරිමේය ලෙස තැබීම ගණිතමය වැරැද්දකි. ඊළඟ රූලේ ලියන්න. එම නිසා එවැනි අවස්ථාවලදී හරයේ ඇති අපරිමේය කොටසින් හරය ලවය ගුණ කර හරය පරිමේය කරනු ලැබේ. හරය පරිමේය කරනු ලැබේ. හරිද දරුවෝ? බෙදෙන්නේ නැති අවස්ථාවවලදී හරය අපරිමේය කොටසක් ඉතුරු වෙනවා. ඒක කැපිලා යන්නේ නැහැනේ. එතකොට කරන්නේ එහෙම තියන්න බෑ. ගණිතමය වැරද්දක් එහෙම තිබ්බොත් ඒ කොටසින් හරයයි ලවයයි ගුණ කරනවා. ගුණ කරාම වෙන්නේ එකම කෙනා ගුණ වුණාම වර්ගමූලය දන්න කෙනෙක් ඇවිල්ලා එයා වර්ගමූල ලකුණ ඉවත් වෙලා ගිහිල්ලා හරය පරිමේය තත්වයටපත් වෙනවා. හරි. ඔන්න දරුවෝ එහෙනම් පළවෙනි පාඩමට දාලා සියල්ලම අපි කතා කළා. එතකොට දැන් ඕගොල්ලෝ මේ කොටස අවසානයේ ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන අවසාන අභ්‍යාසය උතෙන්ට ගණන් විදිහට හදන්න ඕනේ. හරි. තව ගණන් ටිකක් මම ඉදිරියේදී ලබා දෙනවා ඕගොල්ලන්ට. right. එහෙනම් පළවෙනි පාඩම හොඳට පාඩම් කරගන්න ෂෝට් නෝට් එකක් හදාගන්න පළවෙනි පාඩමට මම මේ සතියේ ඕගොල්ලන්ගේ නෝට්ස් බලන්න දවසක් දානවා බොහෝ විට ඉරිදා එදාට ගෙනල්ලා ඔය ඔක්කොම ටික පෙන්වන්න ඕනේ. right. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු දර්ශක සහ ලඝුණක පාඩම තමයි අපිට ඊළඟට තියෙන්නේ. අන්න ඒ පාඩම සම්බන්ධයෙන්. එහෙනම් දැන් දරුවෝ මේ බෝඩ් එකේ තියෙන ගණන් දෙක උතෙන්ට අවසාන වශයෙන් උදාහරණ විදිහට ලියා ගන්න.